භාෂණයේ නිදහස තහවුරු කළ ප්‍රජාතන්ත්‍රවාදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් වන ඔබට මට භාෂණයේ ප්‍රකාශනයේත් නිදහස සැබැවින්ම හිමිද අපි කතා කරමු. ආයුබෝවන් ශ්‍රාවක හිතවතුනි, ඔබ සැමට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය විසින් සංවිධානය කරනු ලබන විචාර අධ්‍යයන කවය විශේෂයෙන් කැම්පස් රේඩියෝව හරහා සංවිධානය කරනු ලබන විචාර අධ්‍යයන වැඩසටහනත් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබ දන්නවා විචාර අධ්‍යයන කවය වැඩසටහන තුලින් වඩාත් ප්‍රායෝගික කාලීන මාතෘකා සම්බන්ධව වැඩිදුර අවධානය යොමු කරමින් අපි ඔබ දැනුවත් කිරීමක් කරනවා. විශේෂයෙන් ඔබ විද්‍යාර්ථයෙක් නම් ඔබ සෙවිය යුතු ඇතැම් කාරණා සම්බන්ධව අපි බොහෝ දුරට ඔබව පසුගිය වැඩසටහන් පුරාවටම දැනුවත් කිරීමක් කරා. ඉතින් අද දවසේ විචාර අධ්‍යයන කවයේ වැඩසටහන පුරාවටම වඩාත් කාලීන ප්‍රායෝගික මාතෘකාවක් සම්බන්ධව අවධානය යොමු කරන්නට තමයි අපි වැඩි දුරටත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන සම්බන්ධව මම තවදුරටත් කතා කළොත් අද දවසේ විචාර අධ්‍යයන කවයේ අපි තෝරගත්ත මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාව. මේ මාතෘකාව ඇසූ පමණින් ඔබට යම්තාක් දුරකට මේ මාතෘකාව කොතරම් දුරට කාලීන ප්‍රායෝගික මාතෘකාවක්ද කියන එක සම්බන්ධව අවබෝධයක් ලැබෙන්නට ඇති. මොකද පහුගිය මාස කිහිපය පුරාවටම ලංකාවේ සිදුවෙච්ච ඇතැම් කාරණා සම්බන්ධව අවධානය යොමු කළොත් අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක සම්බන්ධව යම්තාක් දුරකට සංදේහයක් ගොඩනගුණා. ඇත්තටම ටැග්ලයින් එක ඇතුලේ පවතින ලංකාවේ ටැග්ලයින් එක ඇතුලේ පවතින මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව රට තුල තියෙනවද සහ ව්‍යවස්ථාපිතව සම්මත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක ලංකාව සමාජය ඇතුලේ තියෙනවද කියන කාරණාව. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාවත් සමග අපිත් සමග සංවාදශීලී කතනයක නිරත වෙන්නට සම්පත්දායකත්වයේ ලබා ගන්නට අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කළා මහා ඇදුරුතුමන් සහ මහා ඇදුරුතුමියන් තුන් දෙනෙක්ට. මම කැමති විචාර අධ්‍යයන කවයේ අද දවසේ වැඩසටහන සඳහා සහභාගී වෙන සම්පත්දායකත්වයේ ලබා දෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය ටිවුඩර් වීරසිංහ මැතිතුමනි, ඔබතුමාව ආදරයෙන් පිළිගනු ලබනවා අද දවසේ වැඩසටහන වෙන්නේ. අයවන්. ඒ වගේම තමයි අපේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සැපෙන්නේ කැලණ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මැතිතුමනි, ඔබතුමාවත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා අද දවසේ වැඩසටහන වෙන්නේ. අයවන්. ඒ වගේම තමයි මගේ හිතවත් මොන ප්‍රශ්න තිබුණත් අහන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය ඔබතුමාවත් ගෞරවයෙන් යුක්තව අද දවසේ වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. අයවන් මැඩම්. හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාව ඔබ දන්නවා ප්‍රේක්ෂක සම්බන්ධව කතා කළොත් ලංකාවේ ටැග්ලයින් එක ඇතුලේ පාඨයේ ඇතුළෙම තියෙන දෙයක් තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කියන කාරණාව. ඉතින් අද දවසේ මාතෘකාව ලංකාවේ ටැග්ලයින් එකටත් යම්තාක් දුරකට සමානුපාතිකයි සහ ලංකාවේ සමාජ ක්‍රමය ඇතුලේ සිදුවන ඇතැම් කාරණා සම්බන්ධව කතා කරනකොට වඩාත් ප්‍රායෝගිකයි කියන කාරණාව මත ඉඳගෙන තමයි කැම්පස් රේඩියෝවේ අපි මේ විචාර අධ්‍යයන කවයට මේ වගේ මාතෘකාවක් තෝරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ? භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන මාතෘකා සම්බන්ධයෙන් ශ්‍රාවක ඔබව සබුද්ධික කරන්නට යම්තාක් දුරකට මේ සම්බන්ධව ප්‍රමාණවත් ප්‍රාමාණික කරුණු ටිකකින් ඔබව දැනුම්පත් කරන්නට තමයි අද දවසේ අපේ ප්‍රයත්නය මේ විදිහට දිගාරින්නට අපි සූදානම් වෙන්නේ. ඉතින් වැඩිදුර කතා කරන්නේ නැතුව මම සූදානම් වෙනවා අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාවට අවධානය යොමු කරලා අපේ සම්පත්දායකයන්ගෙන් අපේ ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් ලබා ගන්නට. මේ ප්‍රශ්න මම දන්නවා යම්තාක් දුරකට ඔබටත් තියෙන ප්‍රශ්න. පසුගිය කාල වකවානුවේ ඇතුලේ ටීවී එක දිහා බලාගෙන හිටපු ගුවන් විදුලිය අහගෙන හිටපු පත්තරේ කියවපු ඔබටත් මේ ප්‍රශ්න තියෙන්නට පුළුවන් ගොඩක් දුරකට. මගේ පළමු ප්‍රශ්නය යොමු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය ටිවුඩර් වීරසිංහ මැතිතුමනි, ඔබතුමන්ට මට මුලින්ම දැනගන්න ඕන කාරණාවක් තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක සම්බන්ධව. මොකද
ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ විවිධ සමාජ තලයන් වල ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයෙන් අර්ථකථන සපයන ඒ වගේම තමයි විවිධාකාර අදහස් සමාජගත වෙලා තියෙන යුගයක්. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව සමාජයේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම සබුද්ධිකද? අපි අවුරුදු ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය පිළිබඳව කතා කරන sannivedana සන්දර්භයක් දේශපාලන සන්දර්භයක් සහිත රටක්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව තවමත් දැනුම්වත් නැති පිරිසක් ලංකාව තුල ඉන්නවා. ඒ වගේම දැනුම්වත් උනත් නිසියාකාර අවබෝධයක් තියෙනවද කියන එක සම්බන්ධව සන්දේහයක් තියෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් ටියුඩර් වීරසිංහ මැතිතුමනි දැනගන්නට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? ඔබතුමාට හිතන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව ඔබතුමා අර්ථකථනය කරන්නේ කොහොමද? සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. එතකොටම බොහොම කාලීන මම හිතන්නේ මාතෘකාවක් කැම්පස් රේඩියෝ මගින් තෝරගෙන තියෙන සාකච්ඡා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පැත්තකින් මම හිතන්නේ අනාදිමත් කාලයක සිට මනුස්සයන් ඒ ගැන සාකච්ඡා කරනවා. ඒක මොකද්ද? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සහ ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵල මොනවද කියන එක සම්බන්ධයෙන් නමුත් තව වෙනකොනුත් ඒ පිළිබඳව යම්කිසි මම හිතන්නේ අවසානාත්මක පොදු අදහසකට මනුස්ස වර්ගය ඇවිල්ලා නැහැ අත් වශයෙන්. දැන් පැරණි ග්‍රීසිය අපි බැලුවොත් පැරණි ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය තමයි සම්භාව්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට හරකන්නේ. ඒක අවුරුදු 200ක් විතර වගේ තමයි පැවතුනේ අත් වශයෙන්. ඊට පස්සේ ඒක විදවැටිලා යුරෝපයේම අවුරුදු 1000ක් විතර කාලයක් රජවරුන්ගේ අත්නොමතික පාලනයට යටත් වුණා අත් වශයෙන්. එතකොට ඒ කියන්නේ මධ්‍යතන යුගය සමස්තයක් විදිහට ගත්තොත් අත් වශයෙන්ම අවුරුදු 1000ක විතර කාලයක් පැවතියේ යම්කිසි ආකාරයක රාජාණ්ඩු ක්‍රමයක් කියලා කිව්වට වරදක් නැහැ. විශේෂම අධිරාජ්‍ය සම්බන්ධව එහෙම පැවතුණා. දැන් මුල් අදහසින් ග්‍රීක වචන ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි සිංහලට පරිවර්තනය කරලා තියෙන ඒ වගේම ඉංග්‍රීසියට ඇවිල්ලා තියෙන ඩෙමොක්‍රසි කියන එක. එතකොට ග්‍රීක වචනයක් තියෙනවා ඩීමස් කියලා. ඩීමස් කියලා කියන්නේ ජනතාව කියන එක. ක්‍රැටස් කියලා කියන්නේ එහෙම නැත්නම් ක්‍රැසි කියලා බලේ කියන්නේ බලය, තන්ත්‍රය, පාලනය වගේ අදහසක්. එතකොට අපි සාමාන්‍යයෙන් ගන්නවා එතකොට ජනතා පාලනය. හැබැයි ඒක එහෙම ගත්තට දැන් ඔය පැරණි ග්‍රීසියේ මේ ඩීමස් කියලා ප්‍රශ්න මතුවෙනවා. මොකද දැන් ග්‍රීසියේ ඔය අදහසින් ගත්තේ ඩීමස් කියලා කියන්නේ යම් දෙයක් තියෙන ධනයක්, හැකියාවක්, බලයක්, වත්කමක් තියෙන පිරිස තමයි ඩීමස්ලා. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ගේ පාලනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. දැන් අපි බොහෝ විට හිතන් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතරයේ කැමැත්ත මත රටක් පාලනය කිරීම ආදී විවිධාකාරයේ මේ අර්ථකථන මේක තියෙනවා. හැබැයි අපි දැන් යම්කක් විද්‍යාත්මකව ග්‍රහණය කර ගැනීමදී අපිට අවශ්‍යයි ඒකේ තියෙන නිරුක්තියට ඒකේ තියෙන ඓතිහාසිකව ඒක කොහොමද හැඩගැහුනේ කියන එක. ඒ කියන්නේ අදාළ අපි සාකච්ඡාවට ලක් වෙන අදාළේ සංකල්පය හෝ ප්‍රපංචය ඓතිහාසික ක්‍රියාවලිය තුළ සකස් වුණේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඓතිහාසික ක්‍රියාවලියෙන් වෙන්වරගෙන වියුක්ත සාකච්ඡා කිරීම විද්‍යාත්මක ප්‍රවේශයක් නෙමෙයි. ඒ අනුව ගත්තාම අපිට තේරෙනවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒක ඇති හැකි බලය ඇති අයගේ පාලනයක් කියන එක. අදත් මේක හරි බැලුවොත් හරියට වශයෙන්. අදත් ලෝකේ හැම රටක්ම අපි කියන බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ධනෙ හිමි අය, බලය හිමි අය, විවිධ සම්බන්ධකම් තියෙන අයගේ පාලන තන්ත්‍රයක් ඇත්ත වශයෙන්. ඒක දැන් යුරෝපයේ බැලුවත් ඔය රටේ බැලුවත් එහෙම ඉන්දියාවේ බැලුවත් එහෙම පාලනයක් තියෙනවා. එතකොට ඒ වගේම පැරණි ග්‍රීසියේ තිබුණ තව වචනයක් මේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි අදහස් කරන පරිකල්පනයට බොහොම සමීප වචනයක්. ඒක තමයි ලාවෝක්‍රසි කියන්නේ. ලාවෝක්‍රසි කියලා කියන්නේ
යම්කිසි ප්‍රදේශයක ජීවත් වෙන කියන්නේ රටක සමාජයේ ජීවත් වෙන සියලු දෙනා මෙත්තෙන් සිදුවෙන පාලනය. ලව්. ප්‍රවාදී කියන අදහසෙන් බක්ලට ගම්ම්‍ය කරන ඔය අදහස. නමුත් ඒ ලාෝක්‍රසි කියන එක එහෙම කියනවා ඉතිහාසය තුල ඔය දේශපාලන ක්‍රමයක් විදිහට මේ ඩෙමොක්‍රසි කියන එක එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ආවේ ඔය ඇති හැකි අයගේ බලයේ තියෙන අයගේ පාලනයක් විදිහට. ඒ යනවා අපේකේ පැහැදිලිව පේනවා ඒකේ අපි දැන් අද මූලික වශයෙන් අදහස් කරන වචනේ භාවිතයේ තියෙන එකයි මේක තියෙන ඓතිහාසික වශයෙන් ගත්තත් යම්කිසි පරතරයක් තියෙනවා කියන එක. යම්කිසි වෙනසක් තියෙනවා. මේකේ ඒ කොහොම වුණත් මේ දැන් අපි මේ ප්‍රයන්ත්‍රවාදී කියලා අද බොහෝ විට දේශපාලන කතිකාව තුළ අදහස් වෙන්නේ ජනතා පාලනයක් කියන එක. ඒත් වශයෙන්ම නමුත් ඒ ජනතා පාලනයක් හිම අපිට ඒ කියන විදිහටම අපිට දකින්න ලැබෙන්නේ නැහැ කොහෙවත් ඒත් වශයෙන්. හැම වෙලේම ඒ සමාජයේ තියෙන වත්කම් එහෙම නැත්නම් ඒ නිෂ්පාදන සාධක නිෂ්පාදන බලවේග හිමි කරගෙන ඉන්න පිරිසක් හැම වෙලෙම ඉන්නවා. කියන්නේ සමාජයේ යම් යම් ආකාරයක ප්‍රබල සමාජ ස්තර පන්ති එහෙම තියෙනවා ඇත්ත වශයෙන්ම. එතකොට මේ රාජ්‍ය පාලනයත් එක්ක සම්බන්ධ වෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය. රාජ්‍ය අපි කියන්නේ දැන් ඕනෑම සමාජයක් පවතිනට යම් කිසි ආකාරයක බලයක් තියෙනවා. එහෙම නැත්නම් පාලනයක් තියෙනවා. පාලනයකින් තොර සමාජයකට පවතින්න බෑ ඇත්ත වශයෙන්ම. එතකොට ඒ පාලනය ඒ බලය එතකොට අපි කියන්නේ දේශපාලන විද්‍යාවේදී බලය තමයි වැදගත්ම සාධකය. සංකල්ප වලට යම්කිසි වළංගු භාවයක් හෝ ඒවට යම්කිසි ආකාරයක පැවැත්මක් ලැබෙන්නේ. ධර්මයක් විදිහට බලය නැත්නම් අපිට ජනාධිපතිවරයෙක් ගැන කතා කරන්න බෑ. අගමැතිවරයෙක් ගැන කතා කරන්න බෑ. ඇමති මණ්ඩලයක් ගැන මන්ත්‍රීවරයෙක් ගැන ප්‍රාදේශීය සභා මේ ජාතික ආණ්ඩු සර්වපාක්ෂික ආණ්ඩු ඒ වගේම විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය ඡන්දදායකයා මේ කිසි දෙයක් ගැන කතා කරන්න බෑ බලය නැත්නම්. ඒ කියන්නේ බලය පදනම් කරගෙන තමයි මේ සමස්ත කොටේ නිර්මාණය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඒ වගේ රාජ්‍ය පාලන ක්‍රමයක්. එතකොට රාජ්‍ය සහ සමාජය අතර තියෙනවා බොහොම අවියෝජනීය සම්බන්ධතාවයක් ඇත්තවශයෙන්. ඒ කියන්නේ අපි සමාජයක් කියලා කියන්නේ ඉතින් අපිට තේරුම් ගන්න ඕනේ සමාජයක් කියලා කියන්නේ සුවිශාල ජන කණ්ඩායමක්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් වෙන්න පුළුවන් ජීවත් වීම නිසා ඔවුන් අතර සම්බන්ධතාවයක් ඇති. ඒ සම්බන්ධතාවයන් තුළ ඔවුන් යම්කිසි ආකාරයකින් ඔවුන්ට සමාන වර්ගයා ප්‍රතිස්පාදනය කිරීමේ යම්කිසි ආකාරයක සාපේක්ෂ වශයෙන් සංවෘත සහ ඒ වගේම සාපේක්ෂ වශයෙන් විවෘත ඒකකයක් තමයි සමාජය කියලා කියන්නේ. ඒතර ඒ සමාජයේ පාලනය ඒ සමාජය පාලනයක් අත්‍යවශ්‍යයි. ඒකට පාලනයක් අවශ්‍යයි. ඒක සමාජය එහෙම නැත්තම් මොකද වෙන්නේ? හැම කෙනා අනිත් කෙනාට විරුද්ධව හැම කෙනෙක්ම අනිත් කෙනාට එරෙහිව යම්කිසි ආකාරයක අරගලයකට නිමෙත්ත යුද්ධයකට යනවා. ඒක අර ඔප්ස් කිව්වා වගේ අර හැම කෙනෙකුටම නේ ව්‍යාග්‍රික වගේ වල පරිවර්තන වෙනවා ඒත් වශයෙන්ම. ඒතකොට ඒක යම්කිසි විදිහට වැළකීලා තියෙන්නේ මෙන්න මේ සමාජය තුළ තියෙන මෙන්න මේ පාලනයත් එක්ක. ඒ කියන්නේ පාලනය කියන ආයතනය සමාජය තුළ ගොඩනැගෙන්නේ සමාජයත් එක්කමයි අත් වශයෙන්. ඒ කියන්නේ සමාජය කියන ආයතනයත් එක්කම සමාජය හැඩගැහෙනකොටම ඒකට අදාළ පාලනය කියන ආයතනයත් හැඩගැහෙනවා. ඒ කියන්නේ රාජ්‍ය. උදාහරණයක් විදිහට නිකන් අපේ ශරීරයත් එක්කම අපේ මොළේ හැඩගැහෙනවා ඒ වෙලාවට. එහෙම නැත්නම් අපේ ශරීරයේ පැවැත්මක් නැහැ. පාලනය කරන්න බෑ. අත පය මේ කියනවා අපිට පාලනය කරන්න මොළේ තියෙනවා. ඒ වගේම සමාජය කියන එක මෙහෙවන්නේ යම් විදිහකට රාජ්‍ය කියන එක තියෙනවා. ඒතකොට රාජ්‍ය
කියන එක ඒක යදාල රටේ අපේ සමාජයේ ඉන්න සමස්ත ජනතාවගේම දැන් ප්‍රජාතන්ත්‍රවාදී රණුව කියනවා ඒගොල්ලන්ගේ බහුතරයේ කැමැත්ත කියලා. ඇත්ත වශයෙන්ම මේක බහුතරයේ කැමැත්තක් නෙමෙයි ගොඩක් වෙලාවට. දැන් අපි දැන් අද අපේ රටේ ඉන්න ජනාධිපතිවරයා ඒකට බහුතරයේ කැමැත්තද? එහෙම නැහැනේ. එතකොට දැන් උනේ එහෙමනේ. එහෙමත් වුණා. ඒ වගේම සුළුතරයෙන් ආපු කෙනෙකුටත් සමහර විට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්ත වෙන්න පුළුවන්. බහුතරයේ කැමැත්තෙන් ආපු කෙනාට පාලනය කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ සමාජයේ ඒ වගේම සමහර විට එහෙම නොවි එහෙම නැත්නම් සුළුතරයේ තියෙන එක්කනට යම්කිසි අවස්ථාවක ඒක පාලනය කරන්න පුළුවන් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඒ දෙකම නැතුව සමහර වෙලාවට භාග්‍යවත් තියෙනවා සමස්ත සමාජයට පාලනය කරනවා. ඒ කියන්නේ එතකොට මේ අපි මේ ඡන්දය කියන එකේ තියෙන හා සමාජ පාලනයත් එක්ක තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නිකන් පුස්සක් බවට පත් වෙන එකක් වෙනවා. ඒ කියන්නේ ඒක සම්පූර්ණ වෙන තර්කණයක් ඇත්ත වශයෙන්ම මෙතන තියෙන. එන අතර තියෙන ඉතාමත්ම නිකන් තාර්කික සම්බන්ධයක් නෑ ඇත්ත වශයෙන්ම. ඒක නිකන් ගොඩනගපු සම්බන්ධයක් කියන එක පැත්තෙන් බැලුවහම. ඒ හින්දා වඩාත්ම වැදගත් වෙන්නේ සමාජයට මේ බහුතරේ පාලනවත් සුළුතරේ පාලනවත් නෙමෙයි. එහෙම නැත්නම් ඒ කියන්නේ රාජ්‍ය කියන ආයතනය කොයි වෙලේවත් සුළුතරේ හෝ බහුතරේ හෝ උවමනාවන් නියෝජනය කිරීම නෙමෙයි කළ යුත්තේ කරන්නේ ඇත්ත වශයෙන්ම. ඒ කරන්නේ සමස්ත උවමනාව සාකච්ඡා මේ නියෝජනය කරන. හැබැයි සමහර වෙලාවට සමස්ත උවමනාව බහුතරයේ උවමනාව මගින් නිරූපණය වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සමස්ත උවමනාව සුළුතරයේ උවමනාව මගින් වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් මේ මොහොත වගේ සමහර වෙලාවට සමස්ත උවමනාව තනි පුද්ගලයෙක් මගින් නියෝජනය වෙන්නත් පුළුවන්. ඒක තමයි ඉතිහාසික කතන්දර. ඒ හින්දා අපි දැන් හිතාගෙන ඉන්න අර බොහොම රේඛීය විදිහ සමාජය පිළිබඳව සමාජය හා සමාජ පාලනය පිළිබඳව සමාජය හා රාජ්‍ය පිළිබඳව මේක ටිකක් ඇත්ත වශයෙන්ම ටිකක් ගතානුගතික සහ ඒ වගේම ටිකක් දෘෂ්ටිවාදීකරණයේ ලක් වෙච්ච ප්‍රවේශයක්. ඒ කියන්නේ විශේෂ විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ හින්දා ප්‍රජාතන්ත්‍රවාදයේ දැන් ඒ අනුව සමාජයක් එතකොට අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අපි පාවිච්චි කරන්න වෙනවා අපිට. ඒතර ඒකෙන් අදහස් වෙන්නම් කොට මෙන්න මේ කියන්නේ සමස්ත උමනාවන් වලට අපි දැන් ඒක අපි හැඩගස්ස නූතනත්වයටත් එක්ක ඒ කියන්නේ ජනතාවගේ තියෙන මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගනිමින් ජනතාවයේ පාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගනිමින් තීරණ ගැනීමේ ක්‍රියාවලට සම්බන්ධ කරගැනීමේ ව්‍යුහයක්. හැබැයි මේක දැන් අර ග්‍රීක ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මේක හරියටම ක්‍රියාත්මක වුණා කියලා අපිට පරමාර්ථිකරණය කරන්න පුළුවන්. මොකද ඊටම සීමිත පිරිසක් හිටියේ. ඒ කියන්නේ අති විශාල පිරිසක් ග්‍රීසි හිටියට බහුතරය ගණන් ගත්තේ නැහැ මිනිස්සු විදිහට. ඒගොල්ලෝ හිටියේ වහල්ලු විදිහට. ඒතර වහල්ලු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවට ඇතුළත් වුණෙත් නැහැ. ඊතර නෙමෙයි මනුස්ස මේ තත්ත්වයට ගණන් ගත්තෙත් නැහැ අත් වශයෙන්. ඒගොල්ලෝ ගණන් ගත්තේ නිකන් අර උපකරණ විදිහට වැඩ කරනවා. වැඩ කළා අර සත්තු වගේ මේ පැත්තක ඉඳිනවා කියනවා. කියන්නේ හිටපා මුළු උපකරණ ඔය බැල්ල නගුල ඒ වගේම නිකන් ඔය තප්පුලන හරක බාන වගේ ඒවා. ඒ වගේම මිනිස්සු කියන්නේ. මිනිස්සු කියන්නේ වහල්. කියන්නේ කතා කරන උපකරණ. ඒතර ඒ ඔක්කොම එක විදිහට තමයි හැලුවේ. වෙල අර ගන්නවා වහල් වල මේවට දානවා. ඒතර ඒක තමයි 90ක් හිටියේ. ඒතර 10 තමයි ඔය ගිරික පෞර රාජ්‍යවල ওই ප්‍රජාතන්ත්‍රවාදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ඔස්සේ තිබුණා. නමුත් ඒක අපේ කිව්වා වගේ අවුරුදු 7 වර්ෂ දෙකක් විතර තමයි පැවතුනේ. ඊට පස්සේ බිඳ වැටෙනවා. රෝම අධිරාජ්‍යත් එක්කම ඊට පස්සේ මුළු යුරෝපයේම ඒකාධිපති හිම නැත්නම් යම්කිසියක රාජානුක්‍රමයක් ඔස්සේ පාලනය වෙනවා. ඊට පස්සේ නූතන යුගය උදා වෙනවා 17 වර්ෂයේ 17 වර්ෂයේදී නැවත පටන් ගන්නවා මේ කතිකාව. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කතිකාව අවුරුදු 1000ක් යටපත් වෙලා තිබිලා ආපහු පටන් ගන්නවා. ඒකට එතෙන්දී පටන් ගන්නේ ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම ප්‍රංශ විප්ලවයත් එක්ක ඊළඟට ඉංග්‍රීසි විප්ලවය වැඩවසම්වාදයට විරුද්ධව මිනිස්සුන්ගේ තිබුණ අර යටත් භාවය, වහල් භාවය, වැඩවසම්වාදය, රාජ ආණ්ඩුව
මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම, ඔබ කිව්වා වගේ අදහස් ප්‍රකාශ කිරීම, සහෝදරත්වය, සමානාත්මතාවය, භාෂණයේ ප්‍රකාශනයේ මෙන්න මේ සියලුම දේවල් පිළිබඳව යම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක යම් යම් දේශපාලන සමාජ ව්‍යාපාරත් එක්ක ඒක වර්ධනය වෙන්න පටන් ගන්නවා. එකක් අදහස, එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අදහස. ඒතර අනිත් පැත්තෙන් ඒ පමණක් නෙමෙයි, ඒකම තිබුණා සමාජවාදී පිළිබඳ අදහස, ප්‍රජාතන්ත්‍රවාදී අදහස, ලිබරල් වාදී පිළිබඳ අදහස, ජාතිකවාදී පිළිබඳ අදහස, මේ ඔක්කොම නූතනවාදයත් එක්කම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. නූතනවාදය. ඒතර ඒ කතිකාව තමයි පහුගිය අවුරුදු 400 තුල මේ සිදු වුණේ. කියන්නේ 17 වෙනි වර්ෂයේ ධම්මවිචයම. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ එතනදී පසුකාලීනක සම්බන්ධ කරලා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එකත් එක්ක ලිබරල් අදහසක් දැම්මා. එතකොට ඒ කියන්නේ වැදගත් විදිහට සැලකුවා එතෙන්දී අත් වශයෙන්ම ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් කියන්නේ. ඒ කියන්නේ පුද්ගල නිදහස කියන්නේ. ඒ කියන්නේ මනුස්ස නිදහස හෝ ජාතික නිදහස කියන එකට වඩා පුද්ගල ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් පුද්ගලයා කියන එක බොහොම සැලකුවා යුරෝපීය දාර්ශනිකයන් බොහෝ විට නූතන යුගයේ තුල බුද්ධිමත්ව තියෙන දේවල් සලකලා බලලා නෙවරියටම දැන් යුරෝපයේ තමන්ට අවශ්‍ය බල කේන්ද්‍රීය ආයතන වල නායකින් පත් කර ගැනීම, රටට නායකින් පත් කර ගැනීමට අවශ්‍ය කරන යම්කිසි පදනමක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ පදනම නිර්මාණය කරනවා කියන්නේ ඒ බුද්ධ දහස. හැබැයි දැන් ඒ අරගෙන පටන් ගන්න මේ තියෙන දාර්ශනික පදනම. ඊට පස්සේ දැන් ඔය ජෝන් ඩී වගේ කට්ටිය ඇමරිකානු. එතකොට ඒ අය වර්ධනය කරනවා මේකේ තියෙන දාර්ශනික පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා sannivedanaya සම්බන්ධ කරලා. sannivedanaya කියන එක ඉතා වැදගත් දෙයක් විදිහට කියනවා මේ ඒ දෙක අතර මෙහෙම අවියෝජනීය සම්බන්ධයක් තියෙන. එක මානව සමාජයේ සාමූහික පැවැත්මක් තියෙන. තනි තනි පැවැත්මක් ඒක නෑ අත් වශයෙන්. ඒ හින්දා ඒ සියලුම සම්බන්ධයන් වලට පදනම සකස් වෙන්නේ sannivedanaya ඔස්සේ. ඒක sannivedanaya කියලා කියන්නේ නිකන් අදහස් වමාරු කර ගැනීමක් විතරක් නෙමෙයි, මේක සහජීවනය. ඒක සාංගමිකතාවය. ඒක ඒකාබද්ධතාවය, ඒක සහයෝගිතාවය, ඒක සහජීවනය කියන්නේ. ඒකත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට යම්කිසි දාර්ශනික අදහසක් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කරන sannivedanayත් එක්ක හා සමාජ පැවැත්මත් එක්ක අත් වශයෙන්. ඒතකොට ඒ විදිහට ඒක විශේෂයෙන්ම ඇමරිකාවේ මුල් කාලීන තුල, ඒ කියන්නේ 1800 මැද සහ 1900 මුල් දශක කීපය තුල මේ අදහස් වර්ධනය වෙන්න 19 වර්ෂයේ අවසානයේ 29 වර්ෂයේ මැද භාග වෙනකන් මේ ආකාරයේ මේ වගේ අදහස් වර්ධනය පටන් ගන්නවා. ඒ අනුව අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ආව අදහසකට මේ මිනිසා විසින් මිනිසා සඳහා මිනිසා උදෙසා කරන පාලන ක්‍රමයක්. ඒක නිකන් දෘෂ්ටිවාදයක්. ඊට පස්සේ මේක උනාට ඊට පස්සෙම ඉතින් ඒක එහෙම්මම සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක මිනිසාගේ වරදක් නෙමෙයි. ඒ මිනිසා ජීවත් වෙන සමාජ නියමයන් ක්‍රියාත්මක වීමත් එක්කම සිදුවෙන යම්කිසි මේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ දැන් අපි හැමතෙම නීති ඉදිරියේ අපි කවුරුත් සමානයි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් දෙයක්. නීති ඉදිරියේ අපි කවුරුත් සමානයි. දැන් ඒක සියලු ආණ්ඩුව ව්‍යවස්ථාවලද පොදුවේ පිළිගැනීමද නිතරම කියනවා හැමෝටම තියෙනවා. මේ ප්‍රායෝගිකව මේක සිදු වෙන්නේ නැහැ අත්වශයෙන්. මේක ප්‍රායෝගිකව සිදු වෙන්නේ. මොකද ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැත්තේ දැන් ඒ කියන්නේ පරමාදක්ෂ නිරපේක්ෂ හිම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ කිසිම දෙයක් හිම සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ අත්වශයෙන්. ඒතකොට ඒක යම්කිසි සමාජ නියමයන් වලට යටත් වෙනවා අත්වශයෙන්. ඒතර මෙතන මොකද්ද නියම වෙන සමාජයේ නියමය? මෙතන තියෙන සමාජයේ වැදගත්ම සමාජ නියමය තමයි අත්වශයෙන්ම ස්වාර්ථය. ඒ කියන්නේ හැම මිනිස්සෙම කල්පනා කරනවා තමන් ගැන අත්වශයෙන්ම හැමතැනම කල්පනා. හිතා වැදගත් දෙයක්. හැම පන්තියක්ම, හැම ස්තරයක්ම, හැම පුද්ගලයෙක්ම, හැම කණ්ඩායමක්ම, හැම රාජ්‍යයක්ම ලෝකේ තියෙන තමන් ගැන තමයි කල්පනා කරන්නේ. තමන් ගැන කල්පනා කරලා තමයි අනිත් එක්කනත් එක්ක සම්බන්ධ වලට මේ වෙන්නේ. ඒකට ස්වාර්ථය. එහෙම නැත්නම් අපිට කියනවා මේ අර එගොයිසම් එක. කියන්නේ එගොයිසම් එක කියන්නේ යම්කිසි ස්වාර්ථ
ස්වර්ථවාදී තමන්ගේ පැවැත්ම පිළිබඳ ස්වර්ථවාදී ආකල්පයක් තියෙනවා. ඒක රාජ්‍යයට අදාළයි. ඒක ඒ අනුව තමයි තීන්දුව ගන්න ඇත්ත වශයෙන්. ඒතකොට ඒකෙදි තව කෙනෙකුගේ තියෙන උවමනාවන් ඒකට මේ ඒකට හානි කරන්න පුළුවන්. තව කෙනෙකුගේ උවමනාවන්, තව කෙනෙකුගේ අවශ්‍යතාවයන් වලට හානි වෙනවා. එතකොට ඒකම එතන දැන් ලිබරල් පෑදුනේ ඒක නිදහස. අපි පුද්ගල නිදහස. ඒතකොට පුද්ගල නිදහසත් එක්ක අර සාමූහිකත්වය ඔක්කොම එකට පවතිනවා කියන එක ආපහු තර්ජනයට ලක් වෙනවා. මෙන්න මේ වගේ. මේ දෙක අතර අන්න එහෙම ප්‍රතිවිරුද්ධතාවයක් තියෙනවා. ඒ හින්දා වඩාත්ම අපිට විද්‍යාත්මක විදිහ ප්‍රමාදීය බලනකොට අපිට තේරෙන දෙයක් තමයි එහෙම මේ දැන් නාමකරණය කරන්න ප්‍රජාතන්ත්‍රවාදය එතනින් ගියාම ඒකාධිපතිවාදය දැන් විරුද්ධ පැත්ත ඒකාධිපතිවාදය කියලා කියන්නේ මේ පැත්ත ප්‍රජාතන්ත්‍රවාදය. දැන් එහෙම ගත්තහට එහෙම දේවල් නැහැ කොහෙවත් සමාජයක. මේ ඒ කියන්නේ කොහෙවත් සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී කියන අපි අර කියපු විදිහට එහෙම හේකුත් නැහැ. සම්පූර්ණම ඒකාධිපති වෙන්නෙත් නැහැ. මොකද ඒ හැම සමාජ ක්‍රමයක්ම ඒ සමාජ ක්‍රමයේ තියෙන මූලික අපි කියන්නේ ඒකට අර හියුමන් මැටර් එකේ නැත්නම් මානව ද්‍රව්‍යයේ තියෙන අදාළ පන්ති බලවේග, සමාජ ස්තර, පුද්ගලයන්ගේ තියෙන විවිධ මට්ටම්, ඒ ඔක්කොමත් එක්ක තමයි ඒකේ තියෙන මේ මිනිස්සු අතර සම්බන්ධතා තීන්දුව වෙන්නේ. ඔවුන්ගේ නිදහසේ ප්‍රමාණය, ඔවුන්ගේ වගකීමේ ප්‍රමාණය, ඊළඟ ඔවුන් සාමූහිකව දරන රාජ්‍ය සම්බන්ධයෙන් දරන්නේ වගකීම් ආදී දේවල් ඔක්කොම සිදු වෙන්නේ ඒ තියෙන ඒ සමාජයේ තියෙන ඓතිහාසික සහ ඒ තියෙන මානව ද්‍රව්‍යයේ තියෙන විශේෂතාවයනුත් එක්ක සිද්ධ වෙන්නේ නැත්නම්. ඒ නිසා අපිට කොයි තැනකටවත් එකක් ගලපන්න බෑ හැම තැනකම. නමුත් දැන් බටහිර ලෝකේ හුඟක් වෙලාවට කලේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඒගොල්ලෝ සැලකුවා මනුස්ස වර්ගය හොයාගත්ත විශිෂ්ටතම පාලන ක්‍රමයක් කියලා. ඊට අනිත් ඒවා තිබුණේ ඔක්කොම මේ ඊට වඩා නරකයි කියන එක. ඒ නැත්නම් ඊට වඩා සමාජයේ පාලනය කරන නුසුසුයි කියන එක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයත් අනිත් හැම පාලන ක්‍රමයක් වගේම ඒකෙත් අර අපි කිව්වා වගේ එකක් අර ඒකෙත් තියෙනවා අර වාසිය අවාසිය එහෙම නැත්නම් අර අපි කියන අර අනුපාඩුකම තියෙනවා ඊට පස්සේ මේක තමයි තියෙන්නේ. ඒතර ඒ නිසා මෙතෙන්දී අපි හින්දා මේ අපේ තියෙන අර සාම්ප්‍රදායික අදහස් එන්නේ මේ හැම ප්‍රශ්නයකටම විසඳුම ප්‍රජාතන්ත්‍රවාදී තුල තියෙනවායි කියන එක සහ ඒ මගින් සියලුම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එකත් කියන ප්‍රජාතන්ත්‍රවාදී තමයි මිනිස්සු විසින් හොයාගත්ත හොඳම පාලන ක්‍රමය කියන එකත් සම්පූර්ණ දෘෂ්ටිවාදී මතවාදයක්. ඒක නිවැරදි මතවාදයක් නෙවෙයි යථාර්ථයට ගැලපෙන්නේ නැහැ අත්වශයෙන්. හැබැයි එහෙම තිබුණත් මෙය තාමත් බල සම්පන්න අවියක් විදිහට පහුගිය අවුරුදු 300 තුල විශේෂයෙන්ම නූතන ඉතිහාසය තුල පාවිච්චි කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය යටත් කරගන්න බැරි මිනිස්සු යටත් කර ගැනීම සඳහා. ඒ කියන්නේ දැන් අපි කියනවා දැන් උදාහරණයක් චීන ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා. බටහිර කියනවා. එතකොට එහෙනම් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වායිති කරන්න ඕනේ. රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ තාම කොහෙද නෑ කියලා. සෞදි අරාබියේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලා ඒකට. ඒකෙන් මොකද වෙන්නේ? එතකොට ඒ රටට ගැලපෙන්නේ හැදිලා තියෙන පාලන ක්‍රමය තමයි ඒ රටේ අයිතිවාසිකම් හැදිලා තියෙන්නේ. ඒතර මේ පාලන ක්‍රමෙ මෙතෙන් ආපු ගාම මොකද වෙන්නේ? අර ඒ රටේ තිබුණ මූලික පාලන ක්‍රමය කැඩලා විසිලා යනවා. එහෙම කියන රටවල ඕන තරම් අපිට හඳුනගන්න පුළුවන් පහුගිය ඉතිහාසය තුළ අනාථ වෙලා විනාශ වෙලා මුළු පාලන ක්‍රමයක් මුකුත්ම රාජ්‍යයක් තියා අනුගානේ මිනිස්සුන්ට පාරේ යන බහලා යන බැරි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ හින්දා මෙන්න මේක අපි බොහොම සීරු මාරුට කල්පනා කරන්න ඕනේ මේ මොකද මේ ඔක්කොම බටහිර විසින් සූත්‍රගත කරලා තියෙන සංකල්පයත් වශයෙන්ම ඒවා සංකල්ප වැඩ කරන්නේ නිශ්චිත සමාජ බලවේග වලට තමයි වැඩ කරන්නේ නැත්නම්. ඒ හින්දා අපි ඒවා බුද්ධිමත්ව විග්‍රහ කරගන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්, ඒක සමාජවාදය වෙන්න පුළුවන්, ඒක ලිබරල් වාදය වෙන්න පුළුවන්, ඒක වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඒක මූලික වශයෙන් අපි එන්න ඕනේ අපේ සමාජ වල තියෙන තත්ත්වෙ මොකක්ද? අපේ සමාජයට ගැලපෙන පාලනය. ඒ කියන්නේ ලෝකයේ සියලුම සමාජ ක්‍රම වලට ගැලපෙන එකම පාලන ක්‍රමයක් කොහෙවත් නැහැ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෝකට තෛලෙ නෙමෙයි අත් වශයෙන්. ඒ කියන්නේ ඒ සමාජ ක්‍රම වලට ওই දෙක අන්ත දෙක අතර 100,000 ගාණක් අවස්ථාවක් තියෙනවා. මොකද්ද? එක පැත්තක සම්පූර්ණ ඒකාධිපතිවාදය, අනිත් පැත්තේ සම්පූර්ණ අපි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය. ඒත් ওই දෙක පවතින්න බෑ කොහොමද? ස්වභාවික. ওই දෙක අතර තමයි පවතින්නේ විවිධ මේවා සංකලනය. හැබැයි අපිට අපිව මෙල්ල කරන්න බලවත්ය කියනවා අපි ඔය ඒකාධිපති පාවිච්චි කරන ප්‍රජාතන්ත්‍රවාද. ඒ කියන්නේ අපි ක්‍රම විනාශ කරන්න කියන එක. මෙන්න මේක අපි තේරුම් ගන්න. ඉතින් මම සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මූලික මේ අදහසක් විදියට ගුරු කරගෙන ඒක
අනුව කටයුතු කිරීම අද අපේ ඔක්කොම දේශපාලනඥයින් අද කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. නමුත් ඒ ගැන අර ඔය කිව්වාගේ ඒ ගැන මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? ඒක නිකන් ඔය අපි අර එදිනදා බඩු බහන්න පාවිච්චි කරනවා වගේ මේකත් නිකන් වචනයකට පාවිච්චි කරලා දානවා. ඒතකොට මේක අහගෙන ඉන්නට මිනිස්සුන්ටත් ඒක නිකන් ඇහුවාම ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ අපිට කියලා ඡන්ද දාන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඡන්ද බලය. පරමාධිපත්‍ය. ඒත් වශයෙන් ඉතින් ඒක අපි කතා කරමු. ඒකටත් අද මොකද වෙලා තියෙන්නේ? හින්දා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඒක මුළු සියලුම මනුස්ස වර්ගයාටම පොදු දෙයක් නෙමෙයි. ඒ සමාජවල තියෙනවා ඒ සමාජවලට ගැලපෙන පාලන තන්ත්‍ර. ඒ කියන්නේ ඒ පාලන තන්ත්‍ර වඩාත්ම ඒ සමාජය හා පාලනය වඩාත්ම මේ තුලනාත්මක විදිහට වඩාත්ම ඒ වගේ නිදහස හා ස්වෛරීත්වය මේ ආරක්ෂා විදිහට ගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්න ඒක හොයා ගැනීම තමයි අදාළ පාලන සමාජයේ වඩාත්ම වැදගත්ම ලක්ෂ්‍යය. දැන් බෙවින් මේ ස්තුති මහාචාර්යතුමනි. මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ කැටි ඔබ මේ පිළිබඳව වචනාර්ථයෙන් පමණක් දැන සිටියා නම් මේ පිළිබඳව යම් තාක් දුරකට ගැඹුරට ඔබට මෙතනින් යම් අදහසක් ඔබට ලබා ගන්නට පුළුවන් වෙන්නේ නැති. මම දන්නවා අපේ ටියුඩර්ස් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක සම්බන්ධව දවසක් කතා කරන්න දුන්නත් දිගටම කතා කරගෙන ආවි. මොකද මමත් අහන්නම ආස මාතෘකාවක් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව. ඉතින් ඊළඟට මම යොමු වෙන්නට කැමති කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශික කතිකාචාර්යතුමිය කුමේෂි ප්‍රභාෂණී ගමගේ මහත්මිය වෙතට අපි දන්න කාරණාවක් තමයි මේ අපි සමාජයේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපිට මොන නිදහස ලැබුණත් අපි වැඩි දුරටත් කතා බහට ලක් කරන්නේ මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන කාරණාව. ඒතර මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අපේ මාතෘකාවේ දෙවෙනි කොටස එක කාරණාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව. අනිත් කොටස තමයි මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන කාරණාව. අපි දන්නවා මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක යම්තාක් දුරකට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හරහා යම්තාක් දුරකට සනාථ කරලා තිනවා. Tamanගේ 19 වෙනි වගන්තිය හරහා තම මතය දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය සෑම අයෙකුටම තියෙනවා කියන කාරණාව. එතකොට මේ තරම් දුරකට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව කතා කරන්න, ඒ වගේම තමයි මේ සහ අවධානයක් මේකට යොමු වෙන්නේ ඇත්තට මොකක්ද මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියලා කියන. මම කැමතියි ඔබතුමියකින් ඒකට පිළිතුරක් ලබා ගන්න. බොහොම ස්තුතියි මේකට මට ආරාධනා කරාට කවිෂට, ඒ වගේම තමයි විශ්මවාට, ඒ වගේම අවසරයි ටියුඩර් සර්ගෙන් සහ විජයානන්ද සර්ගෙන්. ඔබ මූලිකව යොමු කළ ප්‍රශ්නය තමයි භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සහ ඔබ මගෙන් අහපු විදියට 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය ලෝකයට එනතේ ඊට කලින් කොහොමද මෙය භාවිතා වුණේ කියලා එක. අපි මූලික වශයෙන් සාකච්ඡා කළොත් භාෂණය හා ප්‍රකාශනයේ නිදහස. මෙතන වචන කිහිපයක් තියෙනවා භාෂණය හා ප්‍රකාශනයේ නිදහසක් ගැන. එතකොට අපිට මේක සරලාර්ථයෙන් ගත්තොත් කිසියම් වූ පුද්ගලයෙකුට කිසිවෙකුගේ බාධාවකින් තොරව, ඒ කියන්නේ යම්කිසි බාධාවක්, ඒක අපි හිතමුකෝ ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, සංස්කෘතික වශයෙන් වෙන්න පුළුවන්, මේ කිසියම් වූ බාධාවකින් තොරව තමන්ගේ නිදහස් සිතුවිලි ප්‍රකාශයටපත් කරන්න, එහෙම නැත්නම් ඒවා වාචිකව වෙන්න පුළුවන්, වෙනත් ප්‍රකාශනාර්ථ ක්‍රමවේදයන් මගින් කියන්නට තියෙන නිදහස කියන කාරණා තමයි මෙතනදී මතු කරන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් ප්‍රකාශන නිදහස, භාෂණය හා ප්‍රකාශනයේ නිදහස කියන කාරණේ, නිදහස කියන වචනයක් මෙතනදී පාවිච්චි වෙන නිසා මම තේරුම් ගත්ත දේ තමයි කාගෙන්වත් බාධාවකින් තොරව, ඒ කියන්නේ තමන්ගේ නිදහස් සිතුවිලි වලට කිසියම් හෝ මම කලින් සඳහන් කළ ආකාරයේ බාධාවකින් තොරව තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මිනිස්සුන්ට හැකියාව ලැබෙන්නේ කොයි කාලෙද? එහෙම අර්ථයෙන් ගත්තොත් අපි දකින දේ තමයි ප්‍රාථමික මානව සමාජයන් වල මිනිස්සු ප්‍රකාශයට පත් කරපු දේවල් නම් එහෙම නැත්නම් තමන් අදහස් විදියට එලි දක්වපු දේවල් ගත්තොත් ඒවයි සඳහන් වන දේවල් ගොඩක් වෙලාවට අපි දකින දේ තමන්ගේ අනුභූතියට ලක් කරගත්ත දේවල්. දැන් අපි ඉගෙනගෙන තියෙනවා විශේෂයෙන් ප්‍රාථමික සමාජයන් වල මිනිස්සු තමන් ජීවත් වෙච්ච
ගුහාශ්‍රිත සිතුවම් වෙන්න පුළුවන්. මේවල ගොඩක් වෙලාවට ප්‍රකාශනයට පත් කරලා තියෙන තමන්ගේ අනුභූතියට ලක් වෙච්ච ස්වභාවික පරිසරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් එක්ක ජීවත් වෙච්ච මානව ප්‍රජාවගේ චර්යාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පරිසරයේ තිබුණු තමන්ගේ අනුභූතියට ලක් වෙන විවිධ ද්‍රව්‍යාත්මක දේවල් ඒවා හොඳින් අනුභූතියට ලක් කරගෙන ඒවා සම්බන්ධයෙන් තමන්ගේ ස්වයං ප්‍රකාශනයන් තමයි එතනට ලක් කරලා තියෙන්නේ. එතනදී කිසියම් වූ ආයතනයක එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් වෙනත් බාහිර සාධකයක් එතනදී ප්‍රකාශයටපත් වෙලා නැහැ කියන එක තමයි ගොඩක් වෙලාවට පුරාවිද්‍යාත්මකව ඉදිරිපත් වෙලා තියෙන ඔය කියන මං කලින් කිව්වා වගේ සාක්ෂීන් වලින් අපිට දැනෙන දේ. දැන් හැබැයි මේ தත්ත්වය යම් කිසි විදියකට වෙනස් වෙනවා. අර ටියුඩර්ස් මතු කළා වගේම මිනිස්සු තවදුරටත් හුදකලාව ජීවත් වෙලා හිටියේ නෑ. මිනිස්සු එන්න සංකීර්ණ වෙන්න ගත්තා. සමාජයක් කියන එක බිහි වෙන්න ගත්තා. ඒ වගේම ජනාවාස බිහි වෙන්න ගත්තා. එතකොට මිනිස්සුන්ගේ අර එතෙක් කල තිබුණු සරල ජීවන තත්ත්වය සංකීර්ණත්වයට පත් වෙනකොට මොකද වුනේ? මිනිස්සුන්ට තවදුරටත් අර පුද්ගලාධිපත්‍ය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන දෙයින් එහාට ගිහින් මිනිස්සුන්ව නීතියත් එක්ක සම්බන්ධ වෙන කාරණාවන් මතුවෙන්න ගත්තා. මොකද අපි දන්නවා සමස්තයක් එක්ක ජීවත් වෙනකොට තවදුරටත් එකිනෙකාගේ අදහස් ප්‍රතිවිරෝධතාවයන්, ඒ වගේම තමයි ඔවුන්ගේ තියෙන අවශ්‍යතාවයන්, ඔවුන්ගේ තියෙන ගති පැවතුම් මේවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විසංවාදයන් ඇති වෙන්න පුළුවන්. මේවට මොකද වුනේ? නීතිය කියන කාරණාව මතුවෙන්න ගත්තා. ඔය විදියට ඉදිරියට එනකොට අපි දකින දේ තමයි දැන් ලෝකයේ සහ ලංකාව මම වෙන වෙනම කතා කරන්නම්. දැන් ලෝකයේ ගත්තාන් පස්සේ අර ටියුඩර්ස් මතු කළා වගේ ග්‍රීක සමාජයන් වල ග්‍රීක පෞර සමාජයන් වල මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇතුළෙම තියෙන භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව කියන කාරණාව මේ කාරණාවෙන් ඔබට කියලා කියන්නේ ග්‍රීක සමාජයන් කියන්නේ ක්‍රිස්තු පූර්ව අවදීන් අපි තව ඉදිරියකට ආවහන් පස්සේ 15 වන ශතවර්ෂය 16 වන ශතවර්ෂය මෙන්න මේ වගේ ශතවර්ෂයන් වල ඔබ කියන කරුණ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව ලොකු කතිකාවන් ලෝකේ පුරා ඇති වෙන්න ගත්තා. විශේෂයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් මධ්‍යතන යුරෝපා සමාජය ගත්තාම පස්සේ 15 වන ශතවර්ෂයේ යුරෝපයේ අඳුරු යුගය කියලා කිව්වෙම මොකද? විශේෂයෙන් පල්ලියේ අධිකාරීත්වය ඒ වගේම රාජ්‍ය අධිකාරීත්වය මිනිස්සුන්ගේ නිදහස් සිතුවිලි මම අර කලින් කිව්වා වගේ කාගේවත් බලපෑමකින් තොරව නෙමෙයි තොරව එන්න තිබුණු ඒ සිතුවිලි වලට අදහස් වලට ප්‍රකාශනයන් වලට මොකද උනේ? බාධාවන් එල්ල වෙන්න ගත්තා. එහෙමනම් අපි දකිනවා ඒ වගේ බටහිර වගේම තමයි ශ්‍රී ලංකාවේ තියෙන ඉතිහාසය ගත්තහම පස්සේ රාජධානි යුගයන් වල ආරම්භයත් එක්ක අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට ඒ කාලයේ තිබුණු මිනිස්සු ලේඛන මාධ්‍යයන් විදිහට පාවිච්චි කරපු දේවල් දිහා බැලුවාන් පස්සේ මේ අදහස් විදිහට මොනවද ඇවිල්ලා තියෙන්නේ? ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලෙන් ආශ්‍රිතව මේ ඉදිරිපත් කරලා තියෙන සමහර ලෙන් සිතුවම් එහෙම නැත්නම් ගුහා සිතුවම් එහෙම නැත්නම් කටාරම් ආශ්‍රිතව මේගොල්ලෝ ලියලා තියෙන දේවල් ගත්තාම ගොඩක් වෙලාට තියෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සම්බන්ධ තොරතුරු. එතකොට අපි දකින දේ තමයි නම් ආගම කියන කාරණාව එතනට බලපාලා තියෙනවා ප්‍රකාශනයන් වලට භාෂණයන් වලට. ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සෙල්ලිපි. හොඳම උදාහරණයක් නිශ්ශංක මල්ල සෙල්ලිපිය. සෙල්ලිපි වල සඳහන් වෙන්නේ අන රාජ්‍යත්වයට. රජුගේ දේවල් වර්ණනා කරන්න, රජු විසින් පනවන ලද ආඥාවන් නියෝග ප්‍රකාශයටපත් කරන්න මේවට තමයි භාෂණය හා ප්‍රකාශනයන් ප්‍රස්තුතයන් පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි අහලා තියෙනවා සාහිත්‍ය කියන ගන්නකොට ප්‍රශස්ත කාව්‍ය ගායනා කරා කියලා. එතකොට රජු පිළිබඳව වර්ණනා කිරීම. එතකොට අපිට තවදුරටත් අර හුදකලාව එහෙම නැත්නම් Tamanට හිතෙන දේ Tamanට ස්වාභාවිකව දැනෙන දේවල් ප්‍රකාශයටපත් කරන විවිධාකාරයේ සීමා කිරීම දකින්න ලැබිලා තියෙනවා. හැබැයි මම දකින දෙයක් තමයි ටිකක් හරි මේක චුට්ටක් හරි තිබුණා කියලා ලංකාවේ සංදර්භයේදී සීගිරි කුරුටුගී වල. ඒකෙදි අර Tamanට දැනෙන සිතුවිලි එතනට ගියාම Tamanට දැනෙන සොයන් හැඟීම් තමයි ගොඩක් වෙලාවට ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ හැඟීම. හරි අපි ආපස්සට යමු. එතකොට භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව ඔබ කලින් සඳහන් කළා වගේ ලෝකයේ මේ පිළිබඳව විද්වත් කතිකාවන් නිර්මාණය වෙන්න ගත්තේ විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඊට කලින් දෙවනි ලෝක යුද්ධය ඇති වෙන්න කලින් දෙවනි ලෝකයේ ඇති වෙන්න ප්‍රස්තුත වෙච්ච කාරණාවන් අපි දන්නවා මිත්‍ර පාර්ශිකව රටවල් වෙච්ච ප්‍රංශය ඊට පස්සේ එංගලන්තය ඇමරිකාව වගේ රටවල් සහ සතුරු පාර්ශවය වෙච්ච ජර්මනිය මේ අතර තිබුණු ගැටුම. ජර්මනිය ගැන කතා කරනකොට අපි දකින අනික් කාරණාව ජර්මනියේ තිබුණු අතිශයින්ම භාෂණය හා ප්‍රකාශනයට තිබුණු සීමා කිරීම විශේෂයෙන්
ගොබෙල්ස් විසින් මාධ්‍ය ඇමතිවරයා විදියට හිට්ලර්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න ඒ වගේම තමයි ගොබෙල්ස් විසින් නියෝග කළ තිබුණු කාරණාව තමයි යම්කිසි මාධ්‍යවේදියෙක් වෙනවා නම් යම්කිසි පුවත්පත් කලාවේදියෙක් වෙනවා නම් ඔහු අනිවාර්යයෙන් ක්‍රියාකාරී දේශපාලනඥයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ එතනදී කියපු දේ තමයි දේශපාලන ක්‍රියාවක් විදිහට වැඩ කරන්න බෑ. ඒ වගේම තමයි හැමදාම උදේට ගොබෙල්ස් මොකද කරපු නියෝගය? හැමදාම බර්ලින් නුවරට සියලුම පුවත්පත් කලාවේදීන් රැස් වෙන්න ඕන. ගොබෙල්ස් විසින් නියෝග කරන දේවල් විතරයි ඔවුන්ගේ පත්තරවල පබ්ලිෂ් කරන්න පුළුවන් නැත්නම් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. මේ වගේ දැවැන්ත වාරණයන්. එහෙම නැත්නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ තියෙන සීමා කිරීම. ඒව තමයි අපි ඉතිහාසය තුළ දකින්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් එක්ක ඇතිවෙච්ච දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ නැවත වාරයක් මනුෂ්‍ය සංහාරයන් ඇති නොවෙන්න තමයි එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටුවලා 1948 දෙසැම්බර් මාසේ 10 වෙනිදා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥාප්තිය සම්මත කරගත්තේ. මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥාප්තිය ලෝකෙට එන්න කලින් මේ මානව හිමිකම් පිළිබඳව යම්කිසි අදහස් එකතු වෙච්ච තැන් අවස්ථා දෙකක් අපිට ඉතිහාසයේ හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි 1215 මැග්නා කාටා ගිවිසුම ජෝන් රජුට විරුද්ධව ගොවි කැරලි ඇති වෙලා ඒකත් එක්ක ඇති වෙච්ච තාත්තේ. අනිත් එක තමයි හබයාස් කෝපස් ආඥාව. විශේෂයෙන් මෙතනදී තමයි මුලින්ම අර පුද්ගල ආධිපත්‍යයට එහා ගිහිලා නීති ආධිපත්‍ය පිළිබඳව මිනිස්සුන්ගේ කතිකාවන් නිර්මාණය වෙන ගත්තේ. මොකද විනිශ්චය ආයතනයකින් තොරව ඒ කියන්නේ පිළිගත් විනිශ්චය අධිකාරීත්වයකින් විනිශ්චය ආයතනයකින් තොරව පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න බෑ. එහෙම නැත්නම් උන්ට දඬුවම් කරන්න බෑ කියන මේ මතයට නැමේ සම්මතයට ලෝකයේ පැමිණෙන්න ගත්තේ. එතකොට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥාප්තිය අදටත් විශේෂයෙන් සඳහන් කරන්නේ මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සාකච්ඡාවේදී මේකේ තියෙනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව මුළු ලෝකෙම පිළිගත්ත ප්‍රොටෝකෝල් එකක්. එතකොට ඒකට අනුව අර ඔබ මට ප්‍රශ්න යොමු කරද්දි මතු කළා වගේ බාධාවන්ගෙන් තොරව දේශ සීමා බාධාවන්ගෙන් තොරව ප්‍රකාශනයේ නිදහස තිබිය යුතුයි කියන මතවාදය තමයි පිළිගෙන තියෙන්නේ. එතකොට ලංකාව මේ පළමු වෛකල්පික ප්‍රොටෝකෝලයට අත්සන් කළ තියෙන නිසා අපේ මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අපේ මූලික අයිතිවාසිකම් වලට එකතු වෙලා තියෙනවා 14 එක වගන්තිය යටතේ. එතකොට මේ කාරණාව ගත්තොත් තව කාරණාවක් ඔබට මට මතු කරන්න ඕන. දැන් මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස එතකොට තිබුණෙම නැද්ද ලෝකේ? අර මම කලින් කිව්වාගේ 15 වෙනි සියවසේදී අතිශයින්ම බාධා කිරීම වලට නැත්තම් මේ නිදහස් චින්තනයන්ට නිදහස් සිතුවිලි වලට බාධාවන් තිබුණට 16 වෙනි ශතවර්ෂය වෙනකොට මිනිස්සුන්ට නිදහස් අදහස් ගලණයට ඉඩ හසර වෙන් වුණා. නමුත් ප්‍රශ්නේ තිබුණේ මොකද්ද? මේ නිදහස තුල අසීමාන්තික නිදහසක් එක්ක අනිකාට හානි කරන විදියට දැන් භාෂණය හා ප්‍රකාශනය කියනකොටම අපිට වාචිකව තව කෙනෙකුට හානි කරන්න පුළුවන්. විශේෂයෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට එහෙම නැත්නම් කෙනෙකුට වාචික විදියට හිංසනයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් අපිට ඇබියුස් කරන්න පුළුවන්. මේ වගේ විවිධ තත්ත්වයන් ලෝකේ ඇති වෙන්න ගත්තා. විශේෂයෙන් ව්‍යාජ ප්‍රකාශනයන් එන එක එහෙම නැත්නම් ලිංගික ප්‍රකාශනයන් ලෝකෙට එන එක විශේෂයෙන් අපි පුවත්පත් මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට මෙන්න මේ කාරණාවත් එක්ක තමයි නිදහස පිළිබඳ නැත්නම් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තිබිය යුතුයි කියලා ලෝකෙ පිළිගත්තට මේක යම්කිසි විදියකට සීමා කිරීමක් අවශ්‍යයි කියන මතය ලෝකෙට එන්න ගත්තේ. ඒක නිසා තමයි ඔබ අධ්‍යයනය කළා තියෙනවා මොකද්ද 4 theories of the press. එහෙම නැත්නම් සමාජ වගකීම් සංනිවේදන සංකල්පය කියන එක ලෝකෙට එන්න ගත්තේ මෙන්න මේ සීමා කිරීම අවශ්‍යයි කියන එක තේරුම් ගත්ත නිසා. ඒ වගේම තමයි අර මං කලින් කිව්වාගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥාප්තියේ 19 වෙනි වගන්තියේ ඔය කියන නිදහස දුන්න වගේම 19 වගන්තියේ දෙවෙනි කොටසේදී නැවත වතාවක් මහජන ආරක්ෂාව නේද පුද්ගලයාට හානියක් නොවන ආකාරයට මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පාවිච්චි කරන්න ඕනේ කියන කාරණාව මතු කරනවා. දැන් ඔබ කිව්ව විදියටම මෙහෙම
ඉතිහාසයක් භාෂණය හා ප්‍රකාශනයට තිබිලා තියෙනවා. එතකොට මේක අපිට අධ්‍යයන ශාස්ත්‍රාලීය අධ්‍යයනයට එනකොට මේක ආගමික ප්‍රවේශයකින් කතා කරන්නත් පුළුවන්. දැන් සරල උදාහරණයක් ගත්තොත් දැන් පංචශීලයනේ ගොඩක් වෙලාට බෞද්ධ දරුවෝ ඉන්නවනම් බෞද්ධ ශ්‍රාවක පිරිසක් ඉන්නවනම් බහුතරයක් හරි පංචශීලය නම් එතන කියනවා මේ වචනයෙන් කෙරෙන්නා වූ වැරදි නොකරන්න කියලා. ඒකෙන් කියන්නේ දැන් අපි හිතමුකෝ මේ බොරු කියනවා කියලා. ඒ කියන්නේ සාවද්‍ය ප්‍රකාශයන් කරන්න එපා කියන එක. ඒක නීතියට ඇවිල්ලා තියෙනවා. එතකොට ආගම ඇතුලේ ආගමික ප්‍රවේශකයකින් ගත්තොත් යම්කිසි විදියකට සාවද්‍ය තොරතුරු, වැරදි තොරතුරු, එහෙම නැත්නම් නිවැරදි නැති තොරතුරු වාර්තා කිරීම, ප්‍රකාශයටපත් කිරීම ඒ තුළ තවත් කෙනෙකුගේ අයිතිවාසිකමකට හානි කිරීමක් සිද්ධ වෙන නිසා එය නොකළ යුතුයි කියන පිළිගැනුම තියෙනවා. එතකොට මට මේ කාරණාව පිළිබඳව මේ ස්ටඩි කරනකොට හම්බෙච්ච එකක් තමයි සාහිත්‍ය තුල මේ වගේ මේ කාරණාව සම්බන්ධයෙන් කතා වෙච්ච අවස්ථා තියෙනවා. දැන් සරල උදාහරණයක් තමයි මේ මම හොයාගත්ත එක තමයි ධර්මසේන හිමියන්ගේ තියෙනවා මේ සද්ධර්ම රත්නාවලිය. ඒකේ එක බාලනක්කත වත කියන මේ කතා වස්තුව තුළ සාකච්ඡා කරන්නේ මේ අසභ්‍ය වචන පාවිච්චි කරන්න එපා කියන එක. ඒතර අසභ්‍ය වචන පාවිච්චි කිරීමෙන් මොකද වෙන්නේ? ඒක ඇතුලේ තව කෙනෙකුට ඇබියුස් වීමක් වෙන්න පුළුවන්, හිංසනයක් වෙන්න පුළුවන්, වාචික හිංසනයක්. එතකොට ඒ නොකළ යුතුයි කියන එක. එතකොට මේ වගේ විවිධ ප්‍රවේශයන්ගෙන්, එතකොට අපි සාකච්ඡා කළ වගේ ඓතිහාසික ප්‍රවේශයන්ගෙන්, එහෙම නැත්නම් ආගමික ප්‍රවේශයන්ගෙන්, එහෙම නැත්නම් සාහිත්‍යමය ප්‍රවේශයන්ගෙන් මේක දිහා බලන්න පුළුවන්. එතකොට අද අපි කතා කරන විදියට මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව තියෙන තත්ත්වය 48 තිබුණු තත්ත්වයට වඩා ගොඩාක් එහාට ගිහිලා අද වෙනකොට ඉතාමත් සංකීර්ණ තත්ත්වයක තියෙන්නේ. මොකද ඒකට හේතුව අර ටියුඩර්ස් මතු කළා වගේ මේකට යම්කිසි විදියකට එකතු වුණා ජනමාධ්‍ය. එතකොට මොකද ප්‍රකාශ කරන්න නම් මාධ්‍යයන් ඕන. එතකොට මාධ්‍යයන්ගේ ස්වરૂපය සහ ස්වභාවය ඒ වගේම තමයි එක් රාජ්‍යයන් වල එක් කලාපයන් වල තියෙන අනන්‍යතාවයට අනුව මේ මාධ්‍යයන් පරිහරණය කිරීමේ ස්වභාවය අනුව මොකද උනේ මේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සහ භාවිතයන් වල ස්වરૂපයන් වෙනස් වෙන්න ගත්තා. හොඳයි කතිකාචාර්යතුමනි, බෙහෙවින්ම ස්තුතියි ලබා දුන් ප්‍රශ්නයට ප්‍රාමාණික පිළිතුරක් ලබා දුන්නට. එතකොට මේක දිහා බලාගෙන ඉන්න ශ්‍රාවක ඔබට දැනගන්නට පුළුවන් වෙන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියලා කියන්නේ මොකක්ද? ගොඩාක් දුරකට මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියන වචනය පමණක් දැනගන්න සමාජයේ එක් ජීවත් වෙන පුරවැසි කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සාකච්ඡා කරද්දී එහෙමයි කතිකාචාර්යතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ පමණයි දන්නේ, භාෂණය සහ ප්‍රකාශනය සාකච්ඡා කරන මිනිස්සු. ඉතින් කුමේෂ් මිස් මතු කරපු කාරණාවත් එක්කම මම කැමතියි අපේ විජයානන්ද රූපසිංහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමානිට යොමු වන්නට. කතිකාචාර්යතුමනි, අපි දන්න කාරණාව තමයි ලංකාවට 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවෙන් ලබා දෙනවා මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියන කාරණාව. හැබැයි අපිට මේ නිදහස ලබා දෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් යම් තාක් දුරකට මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමකට ලක් වෙනවා. මම අර කලින් සඳහන් කළා වගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියන එක පිළිබඳව විතරක් දැනගන්න. හැබැයි මේකේ සීමා වීම පිළිබඳව නොදැන ඉන්න පිරිසක් සමාජය ඇතුලේ ඉන්නවා. ඉතින් අපි ඒ වගේ පුද්ගලයන්ව දැනුවත් කරපු සමස්ත සමාජයම දැනුවත් කරමු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලබා දුන්න භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස ඇත්තටම කොහොමද ව්‍යවස්ථාව ඇතුලේ සීමා වීමකට ලක් වෙන්නේ කියලා. කතිකාචාර්යතුමනි, තාම වැදගත් කාරණයක්. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඒකේ ඉදිරිපත් වන එක ලක්ෂණයක් එහෙම නැත්නම් නිරදි පිළිගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අදහස. දැන් ඒ ලියවිල්ල නැත්නම් ඒ ප්‍රකාශනය දැන් අපි රටේ මූලික නීතිය හැටියට පිළිගන්නවා. ඒකේ තමයි ඔබ ඔය කියන අදහස් ප්‍රකාශ කිරීම නැත්නම් ඕන පුරවැසියෙකුට භාෂණය හා ප්‍රකාශනයේ නිදහස නැත්නම් තමන් කැමති අදහසක් ඉදිරිපත් කිරීම කියන එක තියෙනවා. දැන් අර මේ මහාචාර්ය ටියුඩර් ඊටසේ කිව්වා වගේ දැන් මේවා සංකල්පීය තත්ත්වයන්
යටතේ ස්ථානගත කරපු දේවල්. දැන් භාෂණය හා ප්‍රකාශනයේ නිදහස තියෙනවා කියන අදහස ලිඛිතව ඉදිරිපත් කළා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කරයි කියලා තිබීම තුලින්ම සමස්ත සමාජයේම නැත්නම් මේ සමස්ත ශ්‍රී ලංකාවටම ආණ්ඩුක්‍රම මේ භූගෝලීය සීමාවේ ජීවත් වෙන සියලු දෙනාටම ඒ අයිතිය තියෙනවායි කියන අදහස තහවුරු වෙන්නේ නැහැ. දැන් එහෙම තහවුරු කරන්නත් බෑ එක අතකට. මොකද මේ ඒකේ සංකල්පයේම තියෙන යම් කිසි අපි කිව්වොත් අපිට ඒක මිත්‍යාවක් කියනකෝ මේ මිත්‍යාමය ගතියක් ඒකේ තියෙනවා. අපිට සංකල්පයක් හැටියට හරි ලස්සන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි අදහස් ප්‍රකාශ කිරීම හැමෝම හැම විදිහටම කියන්න ගියොත් ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අවසානයේ කෙසේ විය හැකිද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මුල් පැහැදිලි කිරීම දෙකේදීම ඒ කරුණු වෙන වෙන විදිහකට මතුවුණා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ තියෙන වගන්තියත් එක්ක අර කිව්වා වගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ තියෙන වගන්තියක් ආශ්‍රයෙන් අපි අරගෙන ආටිකල් 19 කියන එකෙන් අරගෙන අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 එක අයන්නේ යටතේ ඒ කොටස ස්ථානගත කරලා තියෙනවා. ඒකම අපි සීමා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කියන නිදහස හැමෝටම දුන්නොත් එහෙම මොකක්ද මේකේ වෙන්නේ? වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් ආදී වශයෙන් කාරණා ගණනාවක් තියෙනවා. ඒක තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.2 සහ 15.7 කියන වගන්ති දෙකෙන් සීමා කරලා තියෙන්නේ. ඒක බොහොම සරල කාරණයක්, ප්‍රසිද්ධ කාරණයක්. එතකොට ඒකෙදි අපි ඇත්තටම කරන්නේ දැන් යම් කිසි විදිහකට අපිට ලබා දීලා තියෙනවා කියන නිදහස කියන එක පිළිගන්නා අතරින් යම් විදිහකට අනිත් අයගේ ජීවිත ආගම ගැන රැකික විශ්වාසයක් තියෙන්න පුළුවන්. ජාතිකත්වයන් ගැන තියෙන්න පුළුවන්. වාර්ගිකත්වය පිළිබඳ අදහස් තියෙන්න පුළුවන්. මේ දේවල් පිළිබඳ යම් කිසි විදිහකට ඒ දේවල් පිළිබඳ හදයක් කීමට හැකි ඕනම අදහසක් ප්‍රකාශ කරන්න හැකි කියන අදහස කියන ගමන්ම යම් විදිහකට සීමාවක් පනවනවා. හැබැයි මේ දේවල් කියන්න බෑ කියන. ඒතකොට අර මූලික අදහස් දැක්වීමේදී කිව්වා මේ රාජ්‍ය කියන එක ආරක්ෂා කරගන්න. ඒතකොට රාජ්‍ය, ජාතික ආරක්ෂාව, සදාචාරය, මහජන පැවැත්ම ඒ ඔක්කොමත් ආරක්ෂා කරන්න ඕනේ. මිනිස්සු හැමෝම හැම අදහසක්ම කියනකොත් ඒ ඔක්කොටම බාධාකාරී දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා සීමා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ 15 වගන්තිය යටතේ සීමා කිරීම ලක් කරලා තියෙනවා. ඒතර මේ සීමා කිරීම තමයි ඇත්තටම යම් විදිහකට මේ මනා පාලනයක් අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ අර කිව්වා වගේ අපි පිළිගන්නවා නම් යම් විදිහකට ඒ පිළිගන්න සීමාව ඇතුලේ පැවැත්ම අපිට ආරක්ෂා කරන්න වෙන්නේ මේ කියන සීමාවනුත් එක්ක. දැන් ඒ විතරක්ම නෙමෙයි. තව ඉස්සරහට බොහෝ දේවල් මේ අදහස් ප්‍රකාශ කිරීමෙන් දාස කියලා දීලා තියෙන පුළුල් සීමාව ඇතුලේ මේ පොඩි කොටස් වලින් අපිට බෑ කියලා යම් විදිහේ වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් නැති වෙන තත්ත්වයන් එනවා. ඊට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර වෙනත් නීතිමය තත්ත්වයන් යටතේ ගියනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපිට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි පරිච්ඡේදයේ තියෙන 155 වෙනි වගන්තිය. ඒ කියන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ කාරණේ. දැන් අදිසි නීති තත්ත්වයක් පවත්වන අවස්ථාවල යම් විදිහකට ඒ අදිසි නීති පැනවීමේ හැකියාව රජයට තියෙනවා. ඒතකොට අදිසි නීතිය මහජන ආරක්ෂාව සඳහා තියෙන වගන්ති පාවිච්චි කළ එහෙම ඉදිරිපත් කිරීම තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඒ අවස්ථාවට ගැලපෙන සීමාවන් පනවන්න පුළුවන්. ඒතකොට ඒ සීමාවන් තුළින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා කියලා කෙනෙකුට අර්ථකථනය ගන්න පුළුවන්. මොකද එතනදී බලන්නේ රාජ්‍යයේ මනා පැවැත්ම. ඒතකොට රාජ්‍යයේ මනා පැවැත්ම සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නීතිය යම් කිසි දෙයකට යටපත් කළා. තවත් අපි ඉස්සරහට ගියොත් එහෙම අර කලින් අදහස් දැක්වුවා ඔය ICCPR කියන එක නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳවන ප්‍රඥාප්තියට අදාළ පනතක් ලංකාවේ සම්මත කරගෙන තියෙනවා. ඒතකොට යම් විදිහකට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ පුළුවන් වුණාට ඒක වෙන එක්කෙනෙක්ගේ අයිතීන් උල්ලංඝනය කරන්න බෑ. මම හිතන්නේ ඊටාම මේ අවුරුදු 5 ඇතුළත පහුගිය අවුරුදු 5 ඇතුළත අපි ගත්තොත් එහෙම එක්තරා ලේඛකෙක් මේ Facebook එක ලිව්ව කෙටි කතාවකට කින් යම්කිසි භික්ෂුන් වහන්සේගේ චරිතයක් හා සම්බන්ධ ප්‍රකාශයක් ඉස්මතු වෙනවායි කියලා නැත්නම් ඒක යම්කිසි හානිකර ප්‍රකාශයක් වෙනවා කියලා ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් හා සම්බන්ධ ලංකාවේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තා. ඒකේ තියෙන ගැටලුව වෙන්නේ ඒකේ සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත්තාම ඒක සාමාන්‍ය අප දෙකක් බෑ මහේස්ත්‍රාත් උසාවියකට. ඒ වගේ
එහෙම සීමාව කිරීම ගණනාවක් තියෙනවා. අපිට ඕන කෙනෙකුට පොතක් ලියන්න පුළුවන්. හැබැයි පොත ලිව්වට පස්සේ ඒ පොත සම්බන්ධයෙන් යම් කිසි විදිහකට ප්‍රශ්න ගෙන්න පුළුවන්. ඒතකොට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක මේ වගේ පුළුල් සීමාවක තමයි මැන බැරෙන්නේ. හැබැයි මේක අපිට මැන බලන්න හෝ ඒක අත්හදා බලන්න සිද්ධ වෙන්නේ බොහෝ විට සිද්ධීන් නැසුලුයි. අපිට මේක මේ විදිහටම වෙන්න පුළුවන් කියලා හැමතිස්සෙම උපකල්පනය ගන්න බෑ. ඒතර අධිකරණ ක්‍රියාමාර්ගයේ ඇතුලේ සිද්ධ වෙන යම්කිසි තර්ක කිරීම ආදිය තුලින් තමයි මේක මැන බැලෙන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් ලංකාවේ තිබුණු කැපිපෙන චිත්‍රපටයක් වෙච්ච ප්‍රසන්න විතානගේගේ පුරහඳ කළුවර කියන චිත්‍රපටය යම් අවස්ථාවකදී රජයේ විසින් තහනම් කරනු ලැබුවා. ඒක ප්‍රදර්ශනයේ සීමා කරනු ලැබුවා. දැන් චිත්‍රපට මාධ්‍ය කියන්නේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශය. උඩ තිර රචනයක් මත පදනම් වෙලා Taman කැමති කතාවක් නගලා අදහස් ප්‍රකාශ කිරීමේ සීමා එක යටපත් කරනවා. ඇයි ඒගොල්ලෝ යටපත් කරන්නේ? ඒගොල්ලෝ යම් කිසි විදිහකට ඒකට සාධාරණ හේතු හොයා ගන්නවා ඒ සමාජයේ තියෙන සමකාලීන තත්ත්වයන් එක්ක. ඒතකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙරත් යම් කිසි කණ්ඩායමක් විසින් මේක බලලා නිරීක්ෂණය කළා තමයි ඒකට අනුමැතිය දෙන්නේ. ඒක නියාමනය කළා තමයි ඉන්නේ. නිකම්ම අපි හදපු ඕනම චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරනවා නෙමෙයි. ඒතකොට එහෙම ඉදිරිපත් කරන එකත් වෙන ව්‍යුහයකට පුළුවන් ඒක නැවත අත්හිටුවක්. හැබැයි ඒ අත්හිටුවීමත් නැවත තර්ක කරන්න පුළුවන් අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා මේක ප්‍රකාශයෙන් නිදහස සීමා කිරීමක් කියලා. දැන් ඒක තමයි උනේ ප්‍රසන්න විතානගේ සඳහා පනවපු නඩුවේදී නඩුකාරවරු නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය පාවිච්චි කරලා ඒ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා නැවත අවසර ලබා දෙනවා. ඔහුගේ මූලික අයිතිවාසිකම් එහෙම නැත්නම් භාෂණය හා ප්‍රකාශනයේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණයි කියලා. ඒතකොට මේ වෙනුවෙන් යම් නිශ්චිත මුදලක් රජයට අදාළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වෙත ගෙවන්න කියලා නියෝග කරනවා. දැන් මේ අවස්ථාවේ රජයේ ගන්න එක යුද්ධමය තත්ත්වයක් තියෙනවා රටේ සමාජමය සංස්කෘතික තත්ත්වයක්. ඒතකොට මේ තත්ත්වයේ යටතේ යුද්ධයට යන සෙබළුන්ගේ ධෛර්යය හීන කරනවා. ඒ වගේ තර්ක ටිකක් තමයි ඒක සීමා කරපු කණ්ඩායම ගේන්නේ. ඒතකොට අධිකරණයේ ප්‍රතිවිරුද්ධ තර්කයක් ඉදිරිපත් කළා අදහස් ප්‍රකාශ කිරීමේක ඊට වඩා ඉහළ තැනක තියෙනවා. හරි. ඒතකොට මේ සමාජයේ තියෙන සාකච්ඡාව ඇතුළෙම ගොඩනගෙන දෙයක් බවට තමයි ඒකපත් වෙන්නේ. තවත් ඒක ඉස්සරහට ගියොත් එimhe චිත්‍රපටය හදන්නේ අධ්‍යක්ෂවරයා ඒක මහජන ප්‍රදර්ශනයේ සුදුසුයි කියලා තීරණය කරන එක බලලපු නියාමන මණ්ඩලයක් ඒ වෙනත් අපි කියන රැඟුම් පාලක මණ්ඩලය. හැබැයි ඒක මහජන ප්‍රදර්ශනයේ සුදුසුයි කියලා තීරණය කරන අධිකරණයේ චිත්‍රපටි බලලා නෙමෙයි. උදාහරණයක් මේ නඩු තීන්දුවේ මාක් ප්‍රකාශ විනිසුවරයා කියනවා පළවෙනි වාක්‍යයෙන් පටන් ගන්න අපි චිත්‍රපටය නොදුටුවෙමු කියලා. ඒ වාක්‍යයෙන් තමයි නඩු තීන්දුව පටන් ගන්න. ඒක චිත්‍රපටිය වලට අදාළම නැහැ. චිත්‍රපටිය අදාළ නැතුව ඒගොල්ලෝ තීන්දුව දෙනවා මේ චිත්‍රපටිය පෙන්වන්න පුළුවන්. ඒකේ යාගේ ප්‍රකාශන නිදහස. ඒතොර අන්න ඒ වගේ අර්ථකථනමය සහ විග්‍රහාත්මක කරුණු ඇතුලින් තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. ඒකට මේක යම් කිසි විදියකට අපිට පේන්නේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති වලින් අපි මේක අර්ථකථනය කරන්න උත්සාහ කරගන්නවා තමයි. හැබැයි ඒක ක්‍රියාත්මක වෙනකොට විවිධ තලවල ඒ තියෙන සමාජ සංසිද්ධීන් එක්ක තමයි ඒක යම් විදිහකට අර්ථකථනය කරගන්න වෙන්නේ. ඒ අර්ථයෙන් බැලුවොත් අපිට අදහස් ප්‍රකාශ කිරීම නැත්නම් මේ භාෂණය හා ප්‍රකාශනයේ සීමාව නැත්නම් ඒකේ අපිට ලබා දීලා තියෙන අයිතියක් හැටියට ගත්තොත් තාම පුළුල් ආකාරයකට අර්ථකථනය කරගන්නවා. දැන් මේ දවස්වල සාකච්ඡාවට ලක් වෙන කාරණාත් රටේ රාජ්‍ය නායකයව විවේචනය කරන්න බෑ. ඒත් රාජ්‍ය නායකයව විවේචනය කරන්න බැරිද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රාජ්‍ය නායකයව විවේචනය කරන්න පුළුවන්. මේ කාරණේ සම්බන්ධව ලොකු විවාදයක් යනවා. නමුත් යම් කිසි විදියකට රාජ්‍ය නායකයා වුණත් විවේචනය කිරීම සඳහා ඉඩක් තියලා තියෙනවා. ඒකේ වෙන නීතිමය තත්ත්වයන් මත පාවිච්චි කරනවා. කියන්නේ විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඒක අර්ථකථනය කරගන්න අවස්ථාව අනුව තමයි ඒ தත්ත්වය වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් මම හිතා 2015 විතර ශ්‍රේෂ්ඨ අධිකරණයේ පිළිබඳ අර්ථකථනයක් දීලා තිනවා. ජනාධිපතිවරයාව හුදු විවේචනය කිරීමක් හැටියටම ඒක ගන්න බෑ. හැබැයි මහජන උසිගැන්වීමක් හැටියට අර්ථකථනය කළා අන්න එතනදී පුළුවන් මහජනයා අතර කැළඹිලිකාරී තත්ත්වයක් ඇති කරන්න රටේ මේ නීතිය හා සාමය කඩවන තත්ත්වයක් ඇති කරන්න කියලා අර්ථකථනය කළා එතන සීමා කිරීමක් කරන්න පුළුවන්. ඒත් මේකේ තියෙන්නේ ඇත්තටම යම්කිසි විදිහකට මේ අර්ථකථනය කරගන්නා ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක අපි බැලුවා වගේම මේක
ඒ අවස්ථානුකූලව මේක නිර්වචනය කරගන්න ආකාර මත ඇතිවන තත්ත්වයක් හැටියට තමයි අපිට පෙන්වන්න කරන්න නැත්නම් පැහැදිලි කරගන්න වෙලා තියෙන්නේ. හොඳයි කතිකාචාර්යතුමනි, පැහැදිලි කිරීම පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. කොහොමද ව්‍යවස්ථාපිතව අපිට ලබා දුන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක කොහොමද නැවතත් ව්‍යවස්ථාපිතවම සීමා කිරීමකට ලක් වෙන්නේ කියන කාරණාව. එතකොට වැඩසටහනට අවශ්‍ය මූලාරම්භය අපි දාගෙන ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස්ලා ඒ සීමා වීම යම් තාක් දුරකට මොන පරාසයක් දක්වා විහිදෙනවද කියන කාරණාව. ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්නේ කුමේෂි ප්‍රභාෂිනී ගමගේ මහත්මිය ඔබතුමියට. කතිකාචාර්යතුමනි, අපි දකින කාරණාව තමයි මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසත් එක්ක සමාජය ඇතුලේ ජීවත් වන මිනිස්සු විවිධාකාරයෙන් තමන්ගේ අදහස් පළ කරනවා. විවිධාකාරයෙන් තමන්ගේ අදහස් පළ කරන්න විවිධාකාර මුද්‍රිත වගේම තමයි විද්‍යුත් මාධ්‍ය ප්‍රපංච සමාජය ඇතුලේ පාවිච්චි කරනවා. සරල උදාහරණයක් විදිහට අරගෙන කතා කරොත් පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, නවකතාව, කෙටිකතාව, පෝස්ටර්, අත්පත්‍රිකා මෙන්න මේ සියලුම මාධ්‍යයන් හරහා මිනිස්සු කරන්නේ භාෂණයක් ප්‍රකාශනයක්. එවන් වූ පසුබිමක ලංකාවේ ජනමාධ්‍යන්ට සාපේක්ෂව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන කාරණාව සැබවින්ම හිමිද කියන කාරණාවට ආවොත් ජනමාධ්‍ය තුළ මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සැබවින්ම ජනමාධ්‍ය වේදිකාට උරුම කරලා දීලා තියෙනවා කියන කාරණාවට ප්‍රශ්නයට පිළිතුරක් විදිහට ඔබගෙන් ලැබෙන පිළිතුර කොහොමද? විශ්ම දැන් අර විජේසර් මතු කරා වගේම භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකාවේ සන්දර්භයට ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් විදියට අන්තර්ගත කළ 3 වෙනි පරිච්ඡේදයේ හිමි කළා දීලා තියෙනවා. එතකොට ඔබ ඇහුවේ ජනමාධ්‍යවේදීන්ට එහෙම භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සඳහා යම් කිසි විදියකට නිදහසක් තියෙනවද කියන කාරණාව. දැන් මේ කාරණාව මතු කරනකොට දැන් ජනමාධ්‍යවේදීන් කිව්වහම ඔබ කිව්වා වගේම මුද්‍රිත විද්‍යුත් වෙන්න පුළුවන්. දැන් අලුත් විදියට ගත්තොත් සයිබර් අවකාශය ඇතුලේ වෙන්න පුළුවන්. Tamanගේ අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස කියන කාරණාව තුල එකෙන් අදහස් වෙන්න බෑ තවත් කෙනෙකුට හිංසනයක් හෝ අර විජේසර් මතු කරා වගේ රාජ්‍ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට හෝ මහජන සුබසිද්ධියට හෝ එහෙම නැත්නම් යම්කිසි කුලයකට සංස්කෘතියකට ආගමික ජන වර්ගයකට හානි කරන්න මට අවසරයක් තියෙනවා කියන කාරණේ මාධ්‍යවේදියෙකුට තියෙන්න බෑ. මොකද මාධ්‍යයන් ඇතුළේදී අපි ඉදිරිපත් කරන සංදේශ පොදු ජනතාවට ඉදිරිපත් කරන සංදේශ. එතකොට ඒක ඇතුලේ සමස්තයක් අපි ආමන්ත්‍රණය කරනවා. එතනදී අපි විසින් ඉදිරිපත් කරන සංදේශය යම්කිසි පුද්ගලයෙකුට එහෙම නැත්නම් ජන කණ්ඩායමකට එහෙම නැත්නම් රාජ්‍යයකට එහෙම නැත්නම් අපි සමස්ත වර්ගයකට හානියක් වෙනවා නම් ඒක සම්බන්ධයෙන් සීමා කිරීම ලබා දීලා තියෙන්නේම අන්නේ ඒ මොකද මාධ්‍යයට තිබෙන්නේ වූ අර ප්‍රබල හැකියාව සහ ප්‍රබල බලය නිසා අපි ඉගෙනගෙන තියෙනවා. නැත්නම් අපි දන්න කාරණාව තමයි පරමාධිපත්‍ය බලයට පස්සේ තියෙන 4 වෙනි බලය තමයි ජනමාධ්‍යයට තියෙන බලය. එතකොට මේ බලය අසීමාන්තික විදිහට කෙනෙක් පාවිච්චි කරන්න ගත්තොත් මොකද වෙන්න පුළුවන් දේ ඒකෙන් තවත් ජන කණ්ඩායමකට ජන වර්ගයකට පුද්ගලයෙකුට හානියක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ සමාජය ඇතුළේදී ඉතිහාසයේ පුරා අපිට අහන්ට හා ඇහෙන්න සහ දකින්ට ලැබෙන දේවල් බොහොමයක් ගත්තහම තියෙන්නේ මාධ්‍යවේදීන් වාරණයන්ට සහ ස්වයං වාරණයන්ට ලක් වෙච්ච අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තාම අර විජයානන්ද සර් මතු කළා හදිසි නීතිය වගේ අවස්ථාවන් වලදී රටේ මූලික නීතියට පරිබාහිරව තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හදිසි නීතිය වගේ අවස්ථාවන් වලදී පුළුවන් නිසි ඒ කියන්නේ නිසි අපි සාමාන්‍ය ක්‍රියාවලියට පරිබාහිර විදියට ජනමාධ්‍යවේදීන් කිසියම් වූ ප්‍රකාශයක් කරාන් පස්සේ ඒ අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, ප්‍රශ්න කරන්න, එහෙම නැත්නම් ඒ ලියා තිබුණු දේවල් වාරණය කරන්න අයිතියක් තියෙනවා රාජ්‍යයට හෝ ඒ අදාළ අධිකාරී බලය තියෙන සහිත පිරිසට. දැන් අපි ඉතිහාසයේ උදාහරණ ටිකක් ගමුකෝ. දැන් අපි අහලා තියෙන දේ තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේදී දවස පුවත්පත් ආයතනය සීල් තිබ්බා කියන කාරණය. එතකොට ඒ කාලේදී තිබුණු දේශපාලන
ක්‍රියාවලියත් එක්ක විශේෂයෙන් බණ්ඩාරනායක මැතිතුමාට දවස පුවත්පත විසින් නැති කරන්න කරපු බලපෑම නිසා මොකද කරේ මැතිනියගේ කාලේදී ඒ පුවත්පත් ආයතනය සීල් තිබ්බා. ඊට පස්සේ අපි දන්න දේ තමයි සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර විශේෂ විධිවිධාන පනත යටතේ මොකද කරේ ලේක් හවුස් එක රජයට පවරා ගත්තා. එතකොට මේවා යම්කිසි ආකාරයකට වාරණයක්, වක්‍රාකාර වාරණයක්, නීතිය ඇතුලේ වාරණයක් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් විශේෂයෙන් නිදහස් මාධ්‍යවේදීන් විදිහට වැඩ කරපු බොහෝ මාධ්‍යවේදීන්ට මේ රට අතල්ලා යන සිද්ධ වුණා. මොකද තමන්ට නිදහස් විදියට තමන්ගේ ප්‍රකාශනයන් අදහස් කරන්න හැකියාව නැති නිසා. අර කලින් විජයානන්ද සර් මතු කරපු උදාහරණය, ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පුළුවන්ද, විවේචනය කරන්න පුළුවන්ද කියන කාරණේ. මේ සම්බන්ධයෙන් හොඳ නඩු තීන්දුවක් ආවා. සර් මතු කරා වගේම ජාතික රූපවාහිනියේ ගිහිපු ඉරා අඳුරුපට කියන වැඩසටහන සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් පුරා නඩුවක් ගියා. ඒක වාරණය කරපු නිසා මෙන්න මේ වැඩසටහන සම්බන්ධයෙන් ගිහිපු නඩු තීන්දුවේදී ආපු මොකද්ද අදහස තමයි යම්කිසි ආකාරයකට අර කලින් කිව්වාගේ විවේචනාත්මක අදහසකින් නෙමෙයි, නමුත් සංවාදයක් සහිත අපි කියන්නේ කෙනෙක්ට මතවාදයක් ඉදිරිපත් කරනකොට කෙනෙකුට හානි කරන විදියට නෙමෙයි, නමුත් ෆැක්චුවල් විදියට අපිට පුළුවන් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න. ඒකට බාධාවක් නැහැ කියන කාරණාව මතු වුණා. එතකොට මෙතනදී අපි දකින්න දේ තමයි ඔය මම කලින් කිව්ව උදාහරණ වගේම විශේෂයෙන් ලංකාවේ සමහර අතුරුදහන් වෙච්ච ජනමාධ්‍යවේදීන්, ඒ වගේම තමයි සමහර ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ පළ කරන ආටිකල් එකක් නැවත වතාවක් සංස්කාරකවරුන් අතින් ඒවා තහනමට ලක් වෙන අවස්ථාවන්, ඒ වගේම තමයි මාධ්‍යවේදීන්ට නිදහසේ තමන්ගේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරාට පස්සේ ජීවිත තර්ජනයන් සම්බන්ධයෙන් තියෙන ගැටලු. කියන්නේ පොදු උදාහරණ කතිකාචාර්යතුමනි පෞගේ අරගල සමයේදී අපිට දැක බලා ගන්න පුළුවන් සිරස මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීමක් සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලංකාවේ කොන්ටෙක්ස්ට් එක ඇතුළේදී තියෙන්නේ අන්න ඒ වගේ සිදුවීම් අපේ ලංකාව ඇතුළේ තියෙන. හැබැයි ඒකෙන් අදහස් කරන්න එපා ලෝකයේ අනිකුත් රටවල් වල 100% ප්‍රජාතන්ත්‍රවාදී කියන ඔය අර මේක සංකල්පයක් විදිහටනේ අපේ ආචාර්යතුමන් වරු දෙදෙනාම මතු කරේ. මේක 100% වෙන රටවල් වල තියෙනවා. මේ අපිට විතරයි මේක නැත්තේ වගේ තැනක අරගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි දන්න දේ තමයි දැන් විෂුවල් මීඩියා ඔය මේ සමාජ මාධ්‍යයන් ඇතුලේ අතිශයින් සෙන්සර් වීමක් සිද්ධ වෙන වාරණයක් වෙනවා. අපි ඉදිරිපත් කරන සංදේශ අපි හිතුවට 100%ක්ම නෑ මට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. මට එක්තරාම කාලයක මතකයි පුවත්පතක නිවේදනයක් නිකුත් කළම දාලා තිබ්බා. ඒ කාලේ තියෙන හදිසි නීති තත්ත්වය නිසා මේ මොහොතේ අපි රජයක් විදිහට මේ රටේ තියෙන සෝෂල් මීඩියා මේ සෙන්සර් කරනවා කියන එක. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් චීනය වගේ රටවල් වල සමාජවාදී මතවාදයක් තියෙන්නේ අතිශයින් ඒ රටේ ඇතුලේ සෙන්සර් කරනවා. ඊට පස්සේ උතුරු කොරියාව ගත්තොත් කරනවා. එතකොට මේ හැම රටකම යම්කිසි විදිහකට සෙන්සර් කරනවා. ඇයි ඒ? දැන් අපි හිතමුකෝ උතුරු කොරියාවේ මාධ්‍යවේදියෙක් විදේශීය මාධ්‍යවේදියෙක් ඒ රටට ඇතුල් වෙනකොටම ඔවුන් විසින් යම්කිසි නීති රීති පද්ධතියක් ඇතුලේ ඕව මොනිටර් කරනවා. ඇයි ඒ? අර ටියුඩර්ස් මතු කර යන්නේ කාරණාව. ඒ අදාළ රටේ රාජ්‍ය ආරක්ෂාව සඳහා මහජන සුභසිද්ධිය සඳහා ඔවුන් විසින් පනවාගත්ත යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙනවා. ඒක අපි දකින්න පුළුවන් යම්කිසි විදියකට සීමා කිරීමක්, භාෂණය සීමා කිරීමක්, ප්‍රකාශනය සීමා කිරීමක් කියලා. නමුත් ඒ අදාළ රටේ තියෙන මහජන සුභසිද්ධියට, ජාතික ආරක්ෂාවට ඒ කියන වාරණය ඔවුන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද විදේශ වශයෙන් තියෙන අභියෝග නිසා වෙන්න පුළුවන්. දැන් තියෙන භූදේශපාලනික ගැටලු සහිත මේ රටක ලෝකයක අපි ජීවත් වෙන්නේ. දැන් චීනය ගත්තා, චීනය හැමතිස්සෙම තමන්ගේ සෝෂල් මීඩියා සෙන්සර් කරනවා. දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි ඒකේ ගොඩක් වෙලාවට දැන් Facebook නැහැ, Google වැඩ කරන්නේ නැහැ, Viber වැඩ කරන්නේ. ගොඩක් සෝෂල් මීඩියා ඒගොල්ලෝ බෑන් කරලා තියෙනවා. ඒ බෑන් කිරීම ඇතුලේ මොකද අර විශේෂයෙන් ඇමරිකානු රාජ්‍යයත් එක්ක තිබෙන්නා වූ ඔවුන්ට තියෙන භූදේශපාලනික බලපෑම් වලින් තමන්ගේ රට ආරක්ෂා කරගන්න ඕන් සෙන්සර් කිරීමකට ලක්
කරලා තියෙනවා. එතකොට දැන් ලංකාව පිළිබඳව ඔබ හැවි මගෙන් ප්‍රශ්න කරේ ලංකාව ඇතුලේ ගත්තහම පස්සෙත් දැන් උදාහරණයක් ආසන්නතම වශයෙන් ඔය අරගලයේ පැවතිච්ච කාලෙදී ලොකු ප්‍රශ්නයක් ආවනේ එකපාරටම සෝෂල් මීඩියා ඔක්කොම ටික එකපාරටම බෑන් කරලා වැඩ කරන්නේ නැහැ කියන එකත් එක්ක ඇති වෙච්ච තත්ත්වය. එතකොට මේ වගේ එකක් අපිට මේ අලුත් අත්දැකීමක් නෙමෙයි. දැන් උදාහරණයක් විදියට ලංකාවේ පුවත්පත් බලධරයෙක් පත් කරනවා මොකටද වාරණය කරන්න ඇත්තපත්තරේ තියෙන දේවල් සමහර කොටස් මොකද ඇත්තපත්තරේ විසින් විකල්ප මතවාදයන් ඉදිරිපත් කරනවා ඒක රජයට හානියක් නැත්තම් ගැටලුවක් කියලා මොකද කරන්නේ ලංකාවේ පළවෙනි වතාවට පුවත්පත් බලධරයෙක් ලංකාවේ පත් කරා 80 ගණන් වල මොකද පත් වෙච්ච කෙනා තමයි එම්.ජේ. පෙරේරා මහත්මයා එහෙම පත් කරේ ඇයි අන්න අර විජේසර් කිව්වා වගේම රාජ්‍යයට අවශ්‍ය නම් මෙන්න මේ කියන දේ අපිට ගැටලුවක් කියලා මතු කරලා වාරණය කරන්න පුළුවන්. එතකොට හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දැන් අපි පුවත්පතක් ගත්තත් විෂුවල් මීඩියා එකක් ගත්තත් ඒවල තියෙන සංදේශ ගත්තාම 100%ක්ම නිදහස් විදියට ප්‍රකාශනය වෙනවා කියන එක අපිට කියන්න බෑ. මොකද අපි හැමෝම දන්න දෙයක් මෙතන ඉන්නේ අධ්‍යයනය කරන දරුවෝ අපි කරන මාධ්‍ය නිෂ්පාදනයක්නේ. එතකොට එතන අනිවාර්යයෙන්ම යම්කිසි විදිහකට සංස්කරණයක් වෙනවනේ. දැන් ආටිකල් එක මම ලියන පළවෙනි ඔරිජිනල් එක නෙමෙයිනේ පබ්ලිෂ් වෙන්නේ. ඒක සංස්කරණය වෙනවා. ඉතින් එතනම තියෙනවා වාරණයක්. එහෙම නැත්නම් සංස්කරණයක්. එතකොට අපේ හැම මාධ්‍ය නිෂ්පාදනයක්ම හැම මාධ්‍ය පඨිතයක්ම යම්කිසි ආකාරයකට අර භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සීමා වෙලා ඒක වෙනත් පරිබාහිර පාර්ශවයකින් වෙන්නත් පුළුවන් නැත්නම් සොයංග වෙන්නත් පුළුවන් තමන් හිතලා වෙන්නත් පුළුවන් වාරණයකට ලක් කරලා තමයි අවසානයේදී නිෂ්පාදනයක් විදියට එන්නේ. ඒක නිසා 100%ක්ම අර ටියුරස්ගේ මතු කරේ මේකේ අන්ත දෙකක් තියෙනවා කියලා 100%ක්ම නිදහස තිබීම සහ 100% නිදහස නොතිබීම අතර කාලේ විවිධාකාරයේ ස්වරූපයන්ගෙන් මේ නිදහස දෝලණය වෙමින් පවතිනවා. හොඳයි කතිකාචාර්යතුමනි ප්‍රාමාණික පිළිතුරක් ලැබුණා ලංකාවේ ජනමාධ්‍යයන් අද භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සැබවින්ම ජනමාධ්‍යයන් සතුද කියන කාරණාව යනුලව ටියුරස් මගලා වගේම සර්ව සම්පූර්ණ විදිහට අධිපතිවාදී රටවලුත් ලෝකේ නෑ සර්ව සම්පූර්ණ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රටවලුත් ලෝකේ නෑ මේ දෙක ඇතුලේ තියෙන සංකලනයක් තමයි ගොඩක් දුරට දැක බලා ගන්න පුළුවන්. ටියුර වීරසිංහ මැතිතුමනි මම කැමතියි ඔබතුමාගේ පැත්තට නැවතත් අවධානය යොමු කරන්නට. අපි දකින දේ තමයි සර් ගෝලීය සන්දර්භයේ ඇතුලේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව කතා කරද්දී අපේ රටට තියෙන තැන මොකක්ද? මොකද මේ සම්බන්ධව මම අධ්‍යයනය කරනකොට මට හම්බුණා එක වාර්තාවක් 2021 බෝඩර් වාර්තාව කියන කාරණාව. ඒගොල්ලෝ සඳහන් කරනවා ලංකාව මෑත දශක කිහිපයකට ගිහිලා 2005 සහ මේ දක්වා කාලවකවානුව අරගෙන බලනකොට 2005 සහ 2015 තමයි මේගොල්ලෝ ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අඳුරුතම දශකය ඩාර්ක් ඩිකේඩ් එක විදිහට සැලකනවා. සහ මේගොල්ලෝ කියනවා මේ කාලවකවානුව ඇතුලේ මාධ්‍යවේදීන් 14 දිනක් පැහැර ගැනීමකට අතුරුදහන් වීමකට ලක් වුණා කියන කාරණාව. ඒ වගේම තමයි මේ 2005 2015 කියන කාලවකවානුවේ දිගුවක් විදිහට 2019 ඔබට ඒ කියන්නේ 2019 සිට මේ දක්වා කාලවකවානුව තුලත් යම්තාක් දුරකට මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ලාංකීය සන්දර්භය ඇතුලේ මාධ්‍ය සන්දර්භය ඇතුලේ ජනමාධ්‍යවේදීන්ට අත්වෙච්ච ඊරණම සම්බන්ධ. ඉතින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන කාරණාවත් එක්ක ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ලංකාව සංසන්දනය කරද්දී ඇත්තනම භාෂණය සහ ප්‍රකාශනය කියන පැත්තෙන් අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාව තුළ මේ කියන නිදහස පුළුල් වීමකට ලක් වෙලා තියෙනවා. අද එහෙම නැත්නම් තවදුරටත් ලඝු වීමකට ලක් වෙලා තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමාට දෙන්න පුළුවන් පිළිතුරු මොකක්ද? ඔය ඇත්තටම දැන් අපි වැදගත් අදහස් කීපයක් විජයානන්ද ඒකමේ ඉදිරිපත් කළා. දැන් මේ ප්‍රශ්න සම්බන්ධව අපිට මම කියනවා යම් කිසි මේක තේරුම් ගැනීම සඳහා ක්‍රමවේදී ප්‍රවේශයක් අවශ්‍යයි. නැත්නම් අපි හැම වෙලේම අවුල් කරගන්නවා සහ ඒක විශේෂයෙන්ම අවුල් කරනවා ඇත්ත වශයෙන්ම. කියන්නේ සමාජයක් කියලා කියන්නේ බලය සඳහා විවිධ කණ්ඩායම් වල අරගලයක් නෑන්නේ හැම වෙලේම ඇත්ත වශයෙන්ම. ජීවත් වෙන සමාජය ගත්තත් ලෝක සමාජය ගත්තත් එහෙමයි. ඒක මිනිසාගේ ආරම්භයේ ඉඳන්ම තියෙන කතන්දරයක් ඇත්ත වශයෙන්ම මේ බලය පිළිබඳ දැන් ඔය නීචේ වෙන්න දුන්නේ බලයත් එක්ක තමයි ඔක්කොම බැඳලා තියෙන්නේ. කියන්නේ බල අරගලයක් තියෙනවා.
පහුගිය කාලේ අරගලය කියන වචනේත් අපි කියුණා. ඉතින් අරගලය කියන එකත් අලුත් දෙයක් නෙමෙයි. මනුස්ස වර්ගයාගේ සමාජයේ අඛණ්ඩවම දිගටම තියෙන දෙයක් තමයි අරගලය කියන පැවැත්ම සඳහා. මේ දැන් ඔය කියන කාරණා දැන් ඔබ ඉදිරිපත් කරපු කාරණය ඒ කියන්නේ අපේ සමාජයේ තියෙන මාධ්‍ය කරුවන්ට හැසිරෙන්නට ඒ තියෙන නිදහස සහ භාෂණයේ ප්‍රකාශනය සහ වෙනත් රටක තියෙන එක අපිට සංසන්දනය කිරීමක් ඒ පිළිබඳ විවිධ ජාත්‍යන්තර ආයතන ඒවා තියෙනවා. ඒවා කරනවා. ඒ වගේම එකම රටක වුණත් අපේ ඔබ වගේ අපේ රටේ වුණත් 2005 ඉඳන් 2009 දක්වා වගේ කාලය තුල 10 දක්වා තියෙන කාලය සහ ඊට පස්සේ ඒ පශ්චාත් යුද්ධ සමය තුල ඒවා සංසන්දනය කරනවා. ඇත්තට ඒවා විද්‍යාත්මක නෑ. අන්න ඒවා මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් එහෙම අපිට ඕන තරම් සංසන්දනය කරලා ඕන නිකමන වලට එන්න පුළුවන්. අවඩ කිසිම තේරුමක් නෑ ඇත්තටම. මම අර කලින් කියපු කාරණාව අපව මතක් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි යම් සංසිද්ධියක් බලන්න ඕනේ. ඒ සංසිද්ධිය අර ඓතිහාසික සන්දර්භයෙන් පිටට ගෙනල්ලා නෙමෙයි ඓතිහාසික සන්දර්භය තුල කොහොමද ඒ සිද්ධිය හැදගෙන්නේ කියන එකයි බලන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පරිශ්‍රණයේ මූල ධර්මයත් වශයෙන්. දැන් එතකොට අපි කිව්වොත් දැන් මාධ්‍යවේදී වැඩියෙන්ම ඝාතනය වුණ තැනක් තිබුණා. අපි කියමු අංගේ කාලයක් තිබුණා කියලා. ඝාතන වුණා. අද වෙන්නේ නැහැ. එතකොට අද ආණ්ඩුවේ ඉන්න කෙනෙක් කියනවා මෙන්න අපේ පාලනය හරි විශිෂ්ටයි. උසස් අපේ මාධ්‍ය නිදහස සම්පූර්ණ ආරක්ෂා කරලා තියෙනවා. බලන්න එක මාධ්‍යකරුවෙක්වත් ඝාතනය වෙලා නැහැ. විතරක් නෙමෙයි පහරවත් දීලා නැහැ. නමුත් බලන්න පහුගිය ආණ්ඩුවල කොහොමද කියලා. එහෙමයි කියන්නේ. ඒතකොට බැලුවම මිනිස්සුන්ට මේක හරි ඒක සාමාන්‍ය සමාජ මිනිස්සු දැන් නෙමෙයි අපේ සමහර විශ්වවිද්‍යාවල ඉන්නේ පවා ආචාර්ය මහතුරු පවන ආයක ඇත්ත තමයි. මේ සිද්ධිය ප්‍රපංචයේ මේ ගන්න ඇත්තවද? ඒක සම්පූර්ණ වැරදි. ඒක විද්‍යාත්මක නෑ ඒ හිතන්නේ. මොකද හේතුව දැන් අපි බලන්න ඕනේ මාධ්‍යවේදීන් ඝාතනය වුණේ කුමන සන්දර්භයක් තුලද කියන්නේ. සහ අද එහෙම නොවෙන්නේ ඇයි කියන්නේ. අනිතරයි මේකට තියෙන විද්‍යාත්මක තර්කණය කොට නැගෙන්නේ ඇත්ත වශයෙන්. එතන එදා සුදු වෑන් සංස්කෘතියක් තිබුණේ ඇයි? මොකද්ද එදා තිබිච්ච ඉතිහාසයේ මුණ දුන්න අභියෝගය? මොකද්ද රාජ්‍ය මුණ දාලා දුන්න අභියෝගය? පුරවැසිය මුණ පාලා දුන්න අභියෝග මොනවද? ඒ අභියෝග අන්න ඒ සන්දර්භය තුල කල්පනා කරන්න ඕනේ මාධ්‍ය මහා පුද්ගලයන්ගේ සිසු හැසිරීම අපේ තක්සේරු කරගන්න ඕනේ විග්‍රහ කරගන්න ඕනේ අන්නේ සන්දර්භය. දැන් අපි හිතමු දැන් යුද්ධය යන අවස්ථාවකදී අපේ රටේ ගිය ත්‍රස්තවාදයට බෙදුම්වාදයට එරෙහිව ගිය යුද්ධ වෙලාවේදී කවුරු හරි ඊට පක්ෂව කටයුතු කරනවා නම් එතකොට ඒක හතුරෙක් බවට පත් වෙනවා යුද්ධ සන්දර්භයේදී. ඒතර එයාට යුද්ධයේ නියමයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක වළක්වන්න බෑ කාටවත් ඇත්ත වශයෙන්. ඒතර ඒක සාමකාමී පරිසරයකට අරන් ඒක අයිත් කියන්න බෑ. ඔන්න අද එහෙම නෑ. එදා එහෙම තිබුණා කියන්නේ. මොකද අද කියන එක්කන අද එහෙම ප්‍රකාශ කරන එක්කන එදා එහෙමයි අද එහෙම නෙමෙයි කියන එක්කන එයා එදා හිටියනම් එයාත් කරන්නේ ඒ දේම තමයි. ඔන්න ඔකයි විද්‍යාව. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය ඇත්ත වශයෙන්ම. ඒ නිසා ඔය බටහිර පරීක්ෂණ ක්‍රම විශේෂයෙන්ම මේ නිතරම කතා කරන දෙයක් ඒ කියන්නේ 19 වර්ෂයේ බොහොම සම්භාව්‍ය විදිහට සමාජ ප්‍රපංචයන් විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණ ක්‍රම අපහෝක ක්‍රමවේදය ඔස්සේ සිදු වුණා ඉතාමත්ම තියුණු විදිහට ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මුළුම පැරණි ග්‍රීසියේ තිබුණා ඊට පස්සේ මම කියවර අවුරුදු මදිතනි විහාර ආගමික අඳුරත් එක්ක ඒක පහ වෙලා ගිහලා විද්‍යාත්මක චින්තනයක වෙනස් වුණා. නමුත් ඊට පස්සේ 19 වර්ෂයේ යම් කිසි විදිහට ජර්මානු ඒ වගේම ඒ දර්ශනවාදයේ ඇතුලේ මේ ක්‍රමය යුරෝපීය තුල වර්ධනය වුණ මේ සමාජ ප්‍රපංචයන් අපි කතා කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ජනමාධ්‍ය නිදහස මේ සියලුම දේවල් ඒවා සමාජීය ප්‍රපංචයන් ඇතුළත ඒවා විග්‍රහ කර ගැනීමේ මේ යම්කිසි ආකාරයක විද්‍යාත්මක ක්‍රමවේදයක් විදිහට ඔය අපෝහෝකේ එහෙම නැත්නම් අපි ඩයලෙක්ටික්ස් කියන එක පාවිච්චි කළා ඇත්ත වශයෙන්. නමුත් 27 වර්ෂයේ විශේෂයෙන්ම දෙවිලෝ බුද්ධෙන් පස්සේ මේක සම්පූර්ණයෙන්ම පැත්තකට දැම්මා. දාලා අනුභූතික අපි කියන්නේ අර ඉම්පිරිකල් සෝසියොලොජි කියන එක. සමාජ විද්‍යාත්මක ක්‍රමකින් මිනිසුන්ගේ මත විමසනවා.
එයා මේ ගැන මොකක්ද දැන් අපි ටීවී එකෙන් දන්නේ මොකක්ද මේ ගැන කියන තෙල් මේ පෝලින් තියෙන මොකක්ද මේ ගැන කියන්නේ. මිනිස්සු රැකිය නැති වෙනවා. මිනිස්සු මේ මාලා කඩනවා. මේ ගැන මොකද කියන්නේ. කී මිනිස්සු කීක දේවල් වෙලාවට අනු කියනවා. එහෙම කියන්නේ. කීක දේවල් කියන්නේ. ඒවා විද්‍යාත්මක නෑ අත් වශයෙන්. ඒවා යම් කිසි ආකාරයක එයාගේ වෙලාවෙ ඉන්න මනෝභාවය, එයා ඒ වෙලාවේ කල්පනා කරන දේවල්, ඒ වෙලාවේ මෙයාගේ ප්‍රශ්නයක් තමයි ඒ උස් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක දැන් ඒව තමයි අපේ පරිශන පත්‍රිකාව වලට මුගක් වෙලාට මේ එන්නේ අත් වශයෙන් ওই ප්‍රශ්නාවලිය අරමය ඔස්සේ අත් වශයෙන්. විශේෂයෙන්ම මේ යුඩීප් වගේ සමාජ මාධ්‍යත් නේද? විශේෂයෙන් යුඩීප් වගේ සමාජ මාධ්‍යත් ඔය වගේ දේවල් අන්න ඒව අතිශයින්ම විශේෂම වශයෙන්ම දේවත් වශයෙන්ම එහෙම තියෙනවා. ඉතින් එහින්ද අර මේ අපි ජීවත් වෙන යුගයේ අර මේ සමාජ ප්‍රපංච පිළිබඳ විද්‍යාත්මක චින්තනයට වඩා දෘෂ්ටිවාදී චින්තනයේ ආධිපත්‍ය දරන යුගයක් අත් වශයෙන්. ඒ කියන්නේ ඒ හෝ මේ පාලන ක්‍රමයන්ට ගැළපෙන ආකාරයට වාසි වන ආකාරයට ඒවා විග්‍රහ කරනවා. එතකොට අපි ගෝලීය මට්ටමින් ගත්තත් එහෙමයි. එතකොට දැන් ජාත්‍යන්තර වශයෙන් ඒ සිදුවෙන දේවල් විතරක් නෙමෙයි දැන් අපි දැන් ඔය කියන නොබෙල් තෑග්ග පවා ඒක පවා සිදුවෙන්නේ අත් වශයෙන්ම නියම විද්‍යාත්මක පදනමක් මත නෙමෙයි ඒවා. ඒ තියෙන අදාළ සමාජ දේශපාලන සහ ඒ තියෙන අනිත් මේ සන්දර්භයන්ට සාපේක්ෂව තමයි අපිව සලකන්න ඕනේ අත් වශයෙන්ම. ඒතර එහෙම ගත්තම අපිට පේනවා මේ නික අපි ලොකු මේ ඉෂුස් විදිහට පත් කරගෙන ඉන්න දේවල් අත් වශයෙන්ම විද්‍යාත්මක චින්තන අනුව දාලා බැලුවහම ඒවා තේරුම් ගන්න සම්පූර්ණ වෙනස් ආකාරයකට වෙන විදිහක් ඒවා තියෙන ඇත්ත වශයෙන් වෙන මාධ්‍ය. හැබැයි මෙහෙම ඒ කරන්නේ මිනිස්සු. අන්න එකත් වැදගත්නේ. එයි මේ වගේ විදිහට මේවා විග්‍රහ කරන්නේ. ඒකේ තියෙන වැදගත්කම. ඒකේ උමනාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද කියන අර මිනිස් සමාජය කියන්නේ අපි කියන අර මේ මානවගේ මේ ස්වාර්ථ ආත්මාර්ථකාමී පැවැත්මක් තියෙන කියලා. පුද්ගලෙක් ඉදිරියට ගත්තා, කණ්ඩායමක් ඉදිරියට ගත්තා, සමාජයක් ඉදිරියට ගත්තත් ඒක තියෙනවා. එතකොට හැම වෙලේම දැන් අපි කියමු දැන් ආණ්ඩු පක්ෂය ආණ්ඩු කරනකොට, රාජ්‍ය කරනකොට ඒතර විපක්ෂයේ උත්සාහ ගන්න හැම වෙලේම බලයට එනවා. ඒතර විපක්ෂය ඔන්න මතු කරනවා දැන් අර ඔබ කිව්වා වගේ අර මාධ්‍ය වේදින් ඝාතනය වුණා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඒ වෙනවා. හැබැයි විපක්ෂේ පෙන්නලා දෙන්නේ ඒ සිද්ධිය කියන මිසක් එදා ඒක උනේ පසුබිම මොකද්ද කියන්නේ. ඒක සම්පූර්ණම අමතක කරනවා. අයින් කරලා දානවා. කපලා දානවා. දාලා තමයි කියන්නේ. ඒ ගේන්නේ මතවාදී බලපෑමක් කරන්න පවතින ආණ්ඩුවට. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ තව විදිහට කියනවා නම් ඒ සමාජ ප්‍රශ්න පාවිච්චි කරනවා දෘෂ්ටිමය මෙවලමක් විදියට. බලපෑමේ මාධ්‍යයක් විදියට. මිනිස්සු මට එන ප්‍රශ්නයක් තියෙනවා මේ. ඒ වගේ සන්දර්භයක් තුල වුවත් එවැනි වූ ශාරීරික හෝ මානසික හාමනයක් ජනමාධ්‍යවේදියෙක්ට කිරීම සාධාරණද කියන කාරණාව. එහෙම සාධාරණ වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කිසිම මානවවාදී සමාජයක එහෙම මේ මානසික මේ ප්‍රචණ්ඩත්වය මානසික වශයෙන් තාඩ පීඩනපත් කිරීම වෙන්නේ ඒව වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම කිව්වේ දැන් අර මේ මිනිස්යාගේ තියෙනවනේ විවිධාකාර දැන් පරපීඩිත කාමුකත්වය කියන එක. ඒක මනෝවිද්‍යාත්මක පැත්ත. විශේෂයෙන්ම මාධ්‍ය කරුවන් තුල ඒක ඒ තියෙන කම්ප්ලෙක්ස් එක මතුවීමේ ප්‍රවණතාවය වැඩි. ඇත්ත වශයෙන්ම අපි දැන් ඒ කියන්නේ දැන් මිනිස්සු අපි හිතනවා මේ ඔක්කොම මිනිස්සු නිකන් හරියට මේ අර 2.4 වගේ බොහොම පරමාදක්ෂ විදිහට කරන්නේ. මේගොල්ලෝ තුල විවිධ කම්ප්ලෙක්ස් තියෙනවා. කියන්නේ විවිධ සංකීර්ණයන් තියෙනවා. මනෝ සංකීර්ණයන්. ඒවත් එයාටම තේරෙන්නේ නැහැ. දැන් සමහරෙක් කැමති ප්‍රචණ්ඩත්වයට, රළු බවට, කූරත්වයට ඒ වගේ අනික විවේචනය කරන්න අන්න එහෙම. ඒතකොට ඒක මාධ්‍යකරුවා තුල තියෙන එක්තරා ආකාරයක මාධ්‍යකරුවා පුද්ගලයන් තුල පොදුවේ තියෙන යම්කිසි මනෝභාවයක් තියෙනවා ඒත් වශයෙන්. එතකොට ඒවා තමන්ගේ වෘත්තිය තුළ මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් ලංකාවේ තියෙන පුවත්පත් මණ්ඩලය කියලා එකක්. ඒ පුවත්පත් මණ්ඩලයට එන පැමිණිලි ඒ කියන්නේ පුරවැසියන්ට වෙන මේ යම්කිසි මේ ප්‍රශ්න සහ ඒගොල්ලන්ට වෙන අපකීර්තිය සහ ඒ කියන්නේ යම්කිසි මේ තත්ත්වයන් සම්බන්ධයෙන් නින්දා ඒවා සම්බන්ධයෙන් බැලුවම මේ මාධ්‍යකරුවන් සමහර විට කිසිම මේ ඒ කියන්නේ ඒ ලියලා තියෙන ප්‍රවෘත්ති සම්පූර්ණ අසත්‍යයි අත් වශයෙන්. නමුත් ඔහු ඒක
ලියලා තියෙනවා. බැලුවම හොයාගෙන කියලා මේක යන පරීක්ෂණ කරන්න ඕනේ. පරීක්ෂණයක් කරගෙන හොයනකොට තේරෙනවා එයාගේ මම කිසි කම්ප්ලෙක්ස් එකක් උතල තියෙන වෙලාව. මෙතන ඒක ඒතර තියෙන පුළුවන් එයාගේ සමහර සමාජීය අවස්ථාවක් ඉෂ්ට කරගෙන උදාහරණයක් විදිහට දැන් මොකක් හරි අපි කියමු දැන් උදාහරණයක් විදිහට කොළඹ ඉස්කෝලේකට ළමයි දාගන්න බැරුව. ඒතර බැරුණාට පස්සේ ඒ ඉස්කෝලේ කවුරු හරි එක්කනට මෙන්න මේ වගේ පගාවර ළමයි ගන්නවා චක්‍රලයකට උල්ලංඝනය කරනවා කියලා දානවා. ඒක දැම්මට පස්සේ දැන් මොකද රටේම ප්‍රසිද්ධ වෙනවා ඒක. දැන් මතුවෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එතකොට දැන් බැලුවම මෙයාගේ මේ ඒක විවාහ කරලා බැලුවම එහෙම චක්‍රලයකට උල්ලංඝනය කළාත් නෑ මුකුත් වෙලත් නෑ. හේතු වෙලා තියෙන්නේ මගේ ළමයා ගන්න ප්‍රතික්ෂේප කරපු වෙන්නේ වෙලා තියෙන්නේ. ඒත් දැන් බලන්න. දැන් මෙන්න මේව හරි සංකීර්ණයි මේ. කියන්නේ මේ මොකද අර ඒ කියන්නේ මේ සීමිත සම්පත් තියෙනකොට මිනිස්සු මේ පැවැත්ම සඳහා මේ ගෙන යන අරගලේ එන්න තියුණු වෙනවා. මේ සිව්වාගේ සමාජයේ මේ අරගලේ මේ ඒකින්ද ඒක දැන් අද එදාට වඩා එන්න අරගලේ තියුණු ඇත්ත වශයෙන්. කියන්නේ දැන් මනුස්ස වර්ගයාගේ සමාජයේ ආරම්භයට වඩා එන්න මේ ඒ සමාජ මිනිසුගේ පැවැත්ම සඳහා කරන අරගලයේ තියුණු වෙනවා. ඒක තියුණු වෙනවා සංකීර්ණ වෙනවා. ඒතර මේක තුල තමයි ඔය විවිධ වෘත්තීන් වල නීල්නෑ මම මාධ්‍ය ගත්තේ මෙතන අපි කතාව යන හින්දා ඒක නීති වෘත්තිය වෙන්න පුළුවන් ගුරු වෘත්තිය වෙන්න පුළුවන්. දැන් ශිෂ්‍යයින්ට සම්බන්ධ ගුරුවරුන්ගේ ඇසිරීම පිළිබඳව ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒ පලි ගැනීම අරම ඒවා තියෙනවා. රටේ ලෝක රටවල් වල උසාවි වල තියෙනවා විනිශ්චය මණ්ඩල විනිශ්චයකරුවන් නීතිඥයින් ඒවා අතර මේවා තියෙනවා. ඊළඟට පූජනීය ස්ථානවල තමන්ගේ ඒවා තියෙන කොහෙද නැත්තේ මේ මිනිස්සු කොහෙද ඉතින් ඔක්කොම මේ ප්‍රශ්න ටික තියෙනවා ඇත්ත වශයෙන්. අන්න මිනිස්සු නැත්තම් විතර ප්‍රශ්න නැහැ. ඒක වෙනම කරන්නේ. ඒකින්ද මෙන්න මෙතන අන්න එහෙම අපි හිතන්නේ. හින්දා මේ මෙතන අපි යන්නේ කතාව මිනිහෙක් ගැන වංගව කිව්වේ දැන් එයාගේ මනෝභාවයන් පිළිබඳ ප්‍රශ්නේ. ඒක ප්‍රධානම ප්‍රශ්නේ නෙමෙයි. නමුත් සමාජයක් ගැන කතාව යනකොට. ඒතකොට සමාජයක් කියලා කියන්නේ ඒක අපි වගේ සංකීර්ණ ව්‍යුහයක් ඒක. ඒතකොට ඒක තුල හැම කෙනෙක්ම තම තමන්ගේ අරමුණු සඳහා යම්කිසි අරගලයක ඉදිරිය ඉන්නේ ඇත්ත වශයෙන්. එතකොට ඒ පැවැත්ම සඳහා එතකොට ඒක තුල ඒ පවතින රාජ්‍ය වෙන්න පුළුවන්. අපි දැන් මේ මොහොතේ අපේ තියෙන රාජ්‍ය, රටකේ රාජ්‍ය, ඒ රාජ්‍ය අපි මුලින්ම කියන එක රාජ්‍ය පරම වමනාව හා පරම යුතුයකම වෙන්නේ සමස්ත වමනාව ආරක්ෂා කිරීම කියන එක. හැබැයි එහෙම වෙන්නේ නැහැ. රාජ්‍ය ඒ වෙලාවේ මේ රාජ්‍ය පාලනය කරන කවුරු හරි පන්තියක් විස්තරයක් ඉන්නවා. අපි කියමු ධනේශ්වර පන්ති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඉතිහාසයට වෙන ඉඩම් හිමි වෙන්න පුළුවන්. ඒ අය තමන්ගේ උනට රාජ්‍ය පාවිච්චි කරන අවස්ථාවක් තියෙන ඕන තරම්. දැන් බලන්න පහුගිය රටේ අපේ රාජ්‍ය පාවිච්චි කරන්නේ නැද්ද? යම් කණ්ඩායම් වල පවුල් වුණාම වල පාවිච්චි කරනවා තියෙනවා. ඒතකොට මේ වෙලාව වෙනකොට ඇමරිකානු රාජ්‍ය පාවිච්චි වෙන්නේ නැද්ද? ඇමරිකාවේ මේ ෆයිනෑන්ෂල් මේ ගෝලීය මුල්‍යවාදීන්ට ඕන විදිහට ඊට පස්සේ ට්‍රම්ප් ඉන්නකොට කාර්මිකවාදීන්ට ඕන විදිහට ඊට පස්සේ දැන් ඔන්න පශ්චාත් ධනවාදීන්ට ඕන විදිහට පාවිච්චි වෙන්නේ නැද්ද? පාවිච්චි වෙනවා. සමස්ත වුණා ආරක්ෂා කරන අතර ඒක ඒ අයට පාවිච්චි කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබ අහපු අනිත් ප්‍රශ්නේ අපි හිතනවා මේ මනුස්ස සමාජය ගත්තාම බොහොම නිකන් පූජනීය ටිකක් සාදු සමාජයක් කියලා මේ මිනිස්සු හරිම නිකන් අපි කියන්නේ සෝවාන් වෙලා නිකන් එහෙම ඉන්න සමාජය. එහෙම එකක් නෑ අත් වශයෙන්ම. මේ අරගලය මනුස්සන්ගේ පැවැත්ම සඳහා අරගලය යනවා. ඒක තුල අත් වශයෙන්ම ප්‍රචණ්ඩත්වය, කූරත්වය, යුද්ධය පවා මතුවෙනවා. දැන් බලන්න පහුගිය අවුරුදු 5600 තුල මනුස්ස වර්ගයා කරලා තිනවා යුද්ධ 14000. බිලියන 3.5ක් මැරලා තියෙනවා. ලෝක ජනගහනයෙන් භාගයක්. මොකද්ද මේක? ඒතකොට ආගම් සඳහා කොච්චර මේක වුණාද? දැන් අපි මේ තනි පුද්ගලෙක් කරගෙන මේකක් බලනකොට ඒක අපි බලන්න ඕනේ හැම වෙලේම සමාජ විද්‍යාත්මකව මේක දිහා මේ ප්‍රශ්න දිහා මොකද ඒ චින්තනය අපේ රටවල් වල හුඟක්ම අඩුයි අතට. අපේ රැංගි ප්‍රමාණයකට හරි මේක තියෙනවා පහුගිය. මොකද අපේ රටවල හරි මේක බලන්නේ හුඟක් සමාජ ප්‍රශ්න බලන්නේ බොහොම සුචරිතවාදී විදිහට. බොහොම සදාචාරාත්මක විදිහට බලන්නේ අතවසේ. ඒ විදිහ බලන්න. එතකොට මොකද නම් වැරදි නිගමන වලට එනවා. දැන් අපිට මේ දැන් අපි මේ தත්ත්වෙ මූල පාතිනෙත් එහෙම ඒ වගේ தත්ත්වයක් නිසා එකක පැත්තකින් බලන්න. කියන්නේ පුද්ගලයන් දිහා අනවශ්‍ය විශ්වාස තියාගෙන මොකද අපි විශ්වාස කරනවා නියමයක්. පුද්ගලයන් නෙමෙයි. සමාජයේ නියමයන් අනුව තමයි අපි හිතන්න ඕනේ පුද්ගලයන්ගේ හැසිරීම කොහොමද වෙන්නේ කියන්නේ. දැන් ඒ වගේ චින්තනයක පැති කරගන්න. හින්දා ඔය දැන් ඔබ
අපේ මේ ප්‍රශ්න ඉතා වැදගත්. මොකද නිරන්තරව මතුවෙන ප්‍රශ්නයක් සහ නිරන්තරවම ඒක විවිධ මාධ්‍ය ආයතන මගින් ඒක මතු කරනවා. ඉතින් කවුරුත් මේකට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නේ නැහැ සමාජයේ. මේකට දෙන්නේ නැත්තේ මොකද සමහර විට දැන් එහෙම දෙන්න ගියාම හිතනවා මේක මේ ඒගොල්ලෝ විචෙන් ලක් වෙයිද එහෙම නැත්නම් ඒ අඩන්තෙත්තන් වල ලක් වෙයිද. නමුත් සත්‍ය ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ. සත්‍ය ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ. ඒතර මාධ්‍ය ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඝාතනය වෙනවා නම් ඒක අර ඔබ කිව්වා වගේ ඒක මනුෂ්‍යත්වයට අනුව ඒක නොයුතු දෙයක්. හැබැයි අපිට වළක්වන්න බෑ සමාජ නියමයන් ක්‍රියාත්මක වීම. මනුෂ්‍යත්වයේ කෙච්චර විශිෂ්ට වුණා ශ්‍රේෂ්ඨ වුණා ඒ සමාජ නියමයන් ක්‍රියාත්මක අපිට වළක්වන්න බෑ. ඒතර ඒ සමාජ නියමයන් ඒක තමයි මම කිව්වේ ඒ සන්දර්භයත් එක්ක තමයි අපි ඒක බලන්න ඕනේ. ඒ සන්දර්භයත් එක්ක බලනකොට අපිට මේ ප්‍රශ්නෙට යම් කිසි ආකාරයක විසඳුමක්. ඒකෙන් අදහස් වෙන්නේ මාධ්‍යවේදීන් ඝාතනය කරන එක සාධාරණීකරණය වෙනවා කියන එක. මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් වෙන්නේ එකම දෙයක් විතරයි. මේකෙන් අදහස් වෙන්නේ ඕනෑම ප්‍රශ්නයක් මාධ්‍ය නිදහසෝ මාධ්‍ය නිදහස අහිමි වීමෝ මාධ්‍යවේදීන් ප්‍රශංසාවට ලක් වීමෝ මාධ්‍යවේදීන් අපකීර්තිය ලක් වෙලා ඝාතනය වීමෝ අපි සලකා බලන්න ඕනේ. මාධ්‍යවේදී ඇදී හැ විතරක් විවුර්ත වර්ගන නෙමෙයි ඒ අදාළ නිශ්චිත සංයුක්ත ඓතිහාසික සන්දර්භය තුල කියන එක. අන්න එතකොට අපිට දැන් ඒ වගේම ලෝක ඉතිහාසයක උදාහරණයක් ගන්නම් මේක. දැන් අපි දන්නවා මේ ස්ටැලින් වාදය විචින වෙනවා විශාල විදිහට ලෝක ඉතිහාසයේ වගේ විදිහට. බටහිර මාධ්‍ය තුල බටහිර විද්‍යාව ඇතුළේ. මොකද මේ ඝාතකෙක් එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය ඒ වගේ මුදාහරපු එහෙම කෙනෙක් ස්ටාලින් කියලා කියන්නේ සෝවියට් රුසියාවේ මුල් කාලේ පාලනය කරපු කෙනෙක් 950 විතර වෙනකම් ඒ වගේ. එතකොට දැන් ඒ වගේම ඒ ගැන තමයි ලෝක මාධ්‍ය ඔක්කොම පොත්පත් ලියවිලා ඉතිහාස ගැන තියෙන්නේ. මෙයා ගැන ඒ වගේ සල්කම කූර නිකන් නපුරු ඒකාධිපති පුතු. හරි. ඔන්න මෙතන තියෙන චිත්‍ර. ඒ වගේම ඒ දවස් ඒ කාලේ ඇතුළේ 939 45 ඇතුළේ මහා දෙවනි මහා ලෝක යුද්ධය. ඒ ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමට ඔහුගේ භූමිකාව රාජ්‍ය නායකයෙකු විදිහට සහ ඒ කරපු සැලසුම සංවිධානාත්මක. එතකොට අන්න ඒක ඒ ක්‍රියා එකපාර සමස්ත ක්‍රියාවලිය තුන කොම්බලා තියෙන විශිෂ්ටත්වය. ඒ විලායේ පහළ වෙච්ච විශිෂ්ටවාදයට එරෙහිව මොන විදිහටද මනුස්ස වර්ගයාගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී වෙනුවෙන් මේ යුද්ධය පරාජය කිරීමට එහෙම නැත්නම් හිට්ලර් පරාජය කිරීම සඳහා කොහොමද ඒක සන්නද්ධ කළේ කියන්නේ. මෙන්න අන්න ඒකත් එක තමයි ඔහු 20 වෙනි සතවර්ෂයේ ශ්‍රේෂ්ඨම රාජ්‍ය පාලකයෙක් බවට පත් වෙන්නේ. නමුත් දැන් වෙන කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් ඔහු 20 හිටපු ආඥාදායකම බොහොම අසාර්ථක පාලකයෙක් කියලා කියන්න පුළුවන්. ඇයි මෙච්චර ඝාතන වෙලා තියෙනවා, මෙච්චර නිදහස් වෙලා තියෙනවා, මෙච්චර මේ වෙලා තියෙනවා, මෙච්චර රටින් පැනලා ගිහිල්ලා තියෙනවා, මාධ්‍ය නිදහස සීමා කරලා තියෙනවා. හැබැයි ඒව කලේ කුමක් සඳහාද කියන එක යන්න බලන්න. මෙතන බලන්න අනික තමයි සමස්තය වුණා කියන්නේ නෝකයි. අන්න ඒකත් එක තමයි මේක තුලණය කරන්න ඕනේ. ඒකින්ද අපිට හුඟක් දුර ජනප්‍රිය මාධ්‍ය තුල බොහෝ විට විශේෂ මාධ්‍ය ලෝකයේ තුල සහ පොදු ජන විඥානය තුල ගමන් කරන්නේ අර වගේ විද්‍යාත්මක සමාජ ප්‍රපංච පිළිබඳ විද්‍යාත්මක චින්තනයකට වඩා අර දෘෂ්ටිවාදී බොහොම ජනප්‍රිය ඔපිට චින්තනයක්. ඒකත් එක්ක අපේ සමාජය ගැන තියෙන තත්ත්වය හරියට තෝරලා බේර ගන්න බෑ කියන එකයි මගේ අදහස. පොදුවේ මහාචාර්ය බේවින් ස්තුතියි ඔබතුමාගේ පිළිතුරු දැක්වීම සම්බන්ධව. ඉතින් අද දවසේ විචාර අධ්‍යයන කාව්‍ය වැඩසටහනේ මාතෘකාව මම නැවත මතක් කිරීමක් කළොත් ප්‍රජාතන්ත්‍රවාදී භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාව හරහා තමයි අපි මේ වෙනකොට වැඩසටහන පවත්වාගෙන යන්නේ. මේ සම්බන්ධව මේ වන විටත් අවසාන දේර වෙන විටත් ප්‍රජාතන්ත්‍රවාදී භාෂණයේ සහ ප්‍රකාශනයේ ඔබට දෙක බලා ගන්නට අසන්නට දකින්නට පුළුවන් වුණා. අවසාන වශයෙන් මම කැමති ප්‍රශ්න යොමු කරන්න විජයානන්ද රූපසිංහ මැතිතුමනි ඔබතුමාට.
මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියන එක සම්බන්ධව කතා කරනකොට දැන් අපි මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කොහොමද යම් තාක් දුරකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස කියන එක කොහොමද යම් තාක් දුරකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහාම සීමා කරලා තියන්නේ කියන කාරණාව අපි දකිනවා. ඉතින් මේ වගේ සන්දර්භයක් ඇතුලේ අපි දකින කාරණාව තමයි කතිකාචාර්යතුමනි මිනිස්සු මේ පිළිබඳව තවමත් ප්‍රාමාණික අවබෝධයක් නැතිකම නිසා ඒ කමින් පෙළෙමින් තියෙන භාවයක් අපිට දැක බලා ගන්න පුළුවන්. රජයක් විදිහට යම් අදහසක් ලබා දෙන්නට ඒ වගේම තමයි සමාජයත් මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක ස්ථාපිත කරන රජයක් විදිහට මොනවද කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයෙක් විදිහට සමාජයක් ඇතුලේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගන්න තවදුරටත් සමාජයේ ඇතුලේ පෝෂණය කරන මොනවද කරන්න කියන කාරණාවට පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම ආචාර්ය ටියුඩර් විල්සන් කිව්වා වගේ මේක ඉතාම සංකීර්ණ කාරණාවක්. දැන් රජයක් හැටියට කරන්න පුළුවන් දේ පිළිබඳ මිනුම් දණ්ඩ තමයි මම හිතන්නේ මේකෙදි වැදගත් වෙන්නේ. දැන් අපි දැන් පොදුවේ පුරවැසිය හැටියට ගත්තොත් භාෂණය හා ප්‍රකාශනය කියලා සංකල්පයක් තියෙනවා. ඒතකොට මේ සංකල්පයේ පිළිබඳ තියෙන අවබෝධය මත තමයි යම් විදිහකට සියල්ල තීරණය වෙන්නේ. පොඩි මේ උදාහරණයකින් මේක ප්‍රකාශනය වගේ දර්ශකවලදී යම් විදිහකට යම් රටවල් ස්ථානගත කරලා තියෙන යම්කිසි ලකුණු දීමේ ක්‍රියාවලියක් අනුව. දැන් ලංකාව සාමාන්‍ය ස්ථානගත වෙලා තියෙන එතනදී මේ මධ්‍ය මට්ටමේ නැත්නම් අර්ධ වශයෙන් නිදහස් තියෙන රටක් හැටියට. ඒ කියන්නේ අපේ අදහස් ප්‍රකාශයට පූර්ණ නිදහසකුත් නැහැ. අද අදහස් ප්‍රකාශ කරන ක්‍රියාවලිය නරක මට්ටමකත් නැහැ කියලා. අපි යම් කාල සීමාවල නරක මට්ටමක හිටියයි කියලා ඒ වාර්තාවල බලන්නේ මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමට හොඳ නිදහසක් තියෙනවා කියලා. මම හිතන්නේ ඕන කෙනෙකුට ගිහිලා Google search එකකින් උනා බලන්න පුළුවන්. Freedom House කියලා ඇමරිකානු ආයතනයේ තියෙනවා. ඒ වගේම RSF කියන ප්‍රංශ සීමාමායින් රහිත මාධ්‍යවේදියෝ කියන ආයතනයේ තියෙනවා. ඔය ආයතන දෙක තමයි ලෝකේ මේ ක්‍රියාවලියේ යම් විදිහකට නමක් දරාගෙන ඉන්නේ. දැන් මේගොල්ලන්ගේ රෑන්කින් වල එහෙම නැත්නම් මේ දර්ශකවල උඩම තියෙන්නේ මේ ස්කැන්ඩිනේවියානු රටවල්. ඒතකොට යටම තියෙන 10 මොනවද තියෙන්නේ? උතුරු කොරියාව, චීනය, ඉරානය, මියන්මාර් රාජ්‍ය ඔය වගේ ටිකක්. දැන් මේ බෙදීම මාධ්‍ය නිදහසක මේ බෙදීම පිළිබඳ සාධකය යම්කිසි විදියකට දේශපාලනීකරණයකට ලක්ුවක් කියලා පැහැදිලි. හරි. ඒතකොට දැන් අපි ලංකාවත් තියෙන්නේ ඒ ගොඩටම තමයි. හරි මේක දේශපාලනික ලෝක දේශපාලන ක්‍රියාවලියේ ඒ කියන්නේ බල දේශපාලන ක්‍රියාවලියේ එක මෙවලමක් හැටියට තමයි මේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය කියන එක තවදුරටත් පාවිච්චි වෙන්නේ. මම මේකට සම්බන්ධ කරන දැන් අපේ රටේ සමහර ওই දේශපාලන සාකච්ඡාවල සරල අර්ථයෙන් කියවෙන දෙයක් තියෙනවානේ මේ දැන් සිංගප්පූරුව දියුණුවයි අපි සිංගප්පූරුවක් වෙන්න ඕනේ. සිංගප්පූරුව වගේ රටක් හදන්න ඕනේ. ඒ රටේ වංචා දූෂණ නැහැ. ඒ රටේ හරිම නිදහස් මිනිස්සු හොඳින් ඉන්නවා. හරි ඒ රට ලාභ ලබනවා. හරි පාඩු වෙන්නේ නැහැ. මේ ලංකාව වගේ බංකොලොත් වෙන්නේ ආදි වශයෙන් මේ ඔය පරිණත දේශපාලඥයෝ කියන මේ ඔය අරගලේ ඉන්න තරුණයෝ අතරින් තෝක කියවෙනවා සමාජ මාධ්‍ය දකින්නවා. දැන් සිංගප්පූරු රාජ්‍යයේ ඔය කියන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කොහොමද තියෙන්නේ කියලා පැහැදිලිව බලන්න පුළුවන් ඔය වාර්තාව. ඔය එක වාර්තාවකවත් සිංගප්පූරු රාජ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවායි කියලා දක්වලා නැහැ. සිංගප්පූරු රාජ්‍යයේ තියෙන අදහස් ප්‍රකාශයේ නිදහස ඊටාම පහළ තැනක තියෙන්නේ. දැන් මේ පහළ තැනක තිබීම කියන්නේ ඒ කියන්නේ මේ රටවල් අදහස් ප්‍රකාශ කිරීම කියන එක දැඩි ලෙස පාලනය කරලා තියෙනවා. ඒ පාලනය කරලා තියෙන පොදු රාජ්‍ය සුභසිද්ධිය වෙනුවෙන්. හරි. දැන් එක සතියක මම අධ්‍යයන කටයුත්තකට ගිහලා හිටියා සිංගප්පූරුවේ මම සතියෙම ලැබුණු දිනපතා ලැබුණු පුවත්පත් ටික අරන් බැලුවා. මේ පුවත්පත එකකවත් නෙගටිව් නිවුස් එකක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ රාජ්‍යයක් විවේචනය කරන ඍණාත්මක ප්‍රවෘත්තියක් හොයාගන්න නැහැ.
අමාරුවෙන් පිරලා එකම දවසක හොයාගන්න පුළුවන් උනේ නිවාස සංකීර්ණයක ක්‍රීඩා ළමයින්ට ක්‍රීඩා කරන්න තියෙන අර සීසෝ එහෙම තියෙන එකක මේ නිවාසියෝ රෙදි වනලා තියෙනවා කියන එක. හරි ඒක තමයි තියෙන නරකම ප්‍රවෘත්තිය. අනිත් ඔක්කොම තියෙන්නේ සංවර්ධනයේ රටේ ආර්ථිකය ආයෝජන සංචාරක ව්‍යාපාරය ඒ වගේ දේවල්. ඒක ඍණාත්මක නැහැ. දැන් අපි රටේ ගන්න අපි කියන අපේ වර්ජන අදහස් ප්‍රකාශ කිරීමේ අදහස කියලා වර්ජන කරන්න දෙන. වර්ජන කරන්න තියා යම්කිසි උද්ඝෝෂණයක් කරන්න සාමාන්‍ය කණ්ඩායමටවත් අදහසක් එක ඉඩ කඩක් නැහැ. කලින් දින 14 කලින් අවසර ගන්න ඕනේ. ඒ හේතු දක්වන්න ඕනේ. ඒකේ බලපෑමේ ප්‍රමාණයලා රජයෙන් විසින් ලබා දෙන ලබන තීන්දුවකින් පස්සේ තමයි යම්කිසි විදිහකට බලපත්‍රයෙන් පස්සේ තමයි උද්ඝෝෂණයක් හරි කරන්න පුළුවන් මේ. ඒවට සීමා දාලා තිනවා මෙන්න මෙතනින් එහාට යන්න බෑ මෙන්න මේ සීමාව ඉන්න පුළුවන් මෙච්චරයි ප්‍රමාණය ඒ ආදි වශයෙන්. දැන් අපි වගේ රටකට අපි ගත්තොත් මොකද්ද වෙන්නේ? අපිට ඕන වෙලාවක පාට බහින්න පුළුවන්. අපිට ඕන වෙලාවක පාර බ්ලොක් කරන්න පුළුවන්. හරි ඕන වෙලාවක මහජන ගමනාගමනයට බාධා කරන්න පුළුවන්. ඉතින් දැන් මොකද්ද එතකොට මේ නිදහස පිළිබඳ තියෙන සාධකයේ සීමා? එතකොට ඒ වගේම අපි කියන අර වගේ රටක් වෙන්න අන්න අපි අර රට මට්ටමට ළඟා වෙන්න ඕනේ කියලා. ඉතින් මාධ්‍ය නිදහස සහ මේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක ඇත්තටම පාවිච්චි කරන්නේ ආයුධයක් ඇටියට, අවියක් ඇටියට. හරි. දැන් ලංකාව වගේ රජයක දැන් ඇමරිකානු රාජ්‍යය වුණත් අර කල්ටිවර්ස් කිව්වා රුමේෂිමිසු කිව්වා. දැන් අපි හිතනවා බොහෝ රාජ්‍යයන් වල එහෙම නිදහස තියෙන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන ගමම යම්කි සීමා කිරීම කරනවා. ඒතකොට මේ සීමා කිරීම කරන්නේ රාජ්‍යයේ පවතින යම් තත්ත්වයන් එක්ක. ඒතකොට ඒක තව තැනකට එක්ක සංසන්දනය කරන්න බැදලක්. උදාහරණයක් ලංකාවේ සීමා කිරීම අපි හිතමු දැන් අන්තර්ජාල තහනම් කිරීම තියෙන ඉතාම අවම මට්ටමකින්. අවස්ථා එකක් හෝ දෙකක් අර දිගන සිද්ධිය වෙලාවේ නිල වශයෙන් එකක් තියෙනවා. ඊට පස්සේ සුළු අවස්ථා කීපයක් තියෙනවා නිල වශයෙන්. නමුත් අපි ඉන්දියාව වගේ අසල රාජ්‍යයක තියෙන සාමාන්‍ය අවුරුද්දකට 40 වතාවක් විතර තියෙනවා. ඒගොල්ලන්ගේ මේ රිපෝට් වල ඉන්ටර්නෙට් තහනම ක්‍රියාත්මක කරලා. ඒ කියන්නේ රාජ්‍ය ඇතුළේ. සමහර ප්‍රාන්තවල මුළු මාස 6ක් මාස 8ක් දීර්ඝ කාලයක් එක දිගට සමාජ මාධ්‍යෙම තහනම්. ඒත් මේ අනවල තියෙන මේ රටවල් තුල මතුවෙන සිද්ධීන් සහ ඒ තියෙන සන්දර්භයන් එක්ක. ඒතර පොදු තත්ත්වයන් යටතේ මේක අපිට සාධාරණීකරණය කළ මේකත් එක්ක සංසන්දනාත්මකව දක්වන්න බෑ. නමුත් දැන් ඔබ අහපු ප්‍රශ්නේට මම ප්‍රවේශයක් කරලා ගත්තේ දැන් රජයක් මේකට මොකද්ද දක්වන්න ඕන ප්‍රතිචාරයනේ කියලානේ වහන්නේ. සහ අපි මහජනයා හැටියට දක්වන අදහස. දැන් මේක ඊටාම සංකල්පීය තත්ත්වයක තියෙන්නේ. දැන් අපිට රජයක් දක්වන ප්‍රතිචාර යම් විදිහට පේනවා. කිව්වා කලින් කිව්වා බලධරයෙන් පත් කරනවා කියලා. ප්‍රවෘත්ති බලධරයෙන් පත් කළ ප්‍රවෘත්ති සීමා කරනවා. හැබැයි මේ සීමා කරන එක අපිට පේනවා. අපි දන්නවා මේ ප්‍රවෘත්ති ටික යවුවහම බලධරය කපනවා එවන්නේ. හැබැයි සමහර ප්‍රවෘත්ති තියෙන අපි මාධ්‍ය තුලම ස්වයං වාරණයක ලක් කරලා තියෙනවා. අපි මේ ප්‍රවෘත්ති දාන්නේ නැහැ. හරි අර ටියුඩර්ස් කිව්වා වගේ එකක් මොකක් හරි තියෙන අපේ ව්‍යාධිමය තත්ත්වයන් නිසා මාධ්‍ය වෘත්තිය කියන්නේ ඇතුලේ ඒගොල්ල සමහර ප්‍රවෘත්ති දාන්නේ නැත්නම් කෙනෙකුට ප්‍රහාරයක් කෙල්ල කිරීම පෞද්ගලික අභිමතාර්ථ වෙන්නේ පාවිච්චි කරනවා. තවත් දේවල් තියෙනවා අපි සමහර විට පෞද්ගලික අභිමතාර්ථ මත යම් දේවල් සීමා කරගන්නවා. දැන් අපේ රටේ කොළඹ නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක් මොකක් හරි වංචා දූෂණ සිද්ධියකට සම්බන්ධ වුණාම මාධ්‍යවල පළවෙනි කොහොමද කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසල නේ එහෙම නැත්නම් කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිවෙන් පාසල. ඒක කොළඹ නගරයේ ප්‍රසිද්ධ පිරිවෙන් පාසල් කියන වර්ගීකරණය කියන්නේ ලොකු කුලකයක්. අපිට ඒකේ හොයාගන්න. හැබැයි අපි ඒ පුවත්පතේම ඈත ග්‍රාමීය ප්‍රදේශයක පාසලක් වුණාම සමහර පාසලේ නමත් එක්කම යනවා. යන්නේ මේ වගේ සීමාවල තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපිට ඇත්තටම යම් කිසි විදියකට මේ පාලනය කියන එක ඇතුලේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට රජයක් කොහොමද මැදිහත් වෙන්න ඕනේ කියන එක රජයෙන්ම පමණක් නෙමෙයි ඇත්තට මේක ඉල්ලන්න ඕනේ. දැන් ඔය හොඳම උදාහරණය තමයි අර මේ පිළිබඳ පරීක්ෂණ කරලා ඉදිරිපත් කළ ජර්මන් පරීක්ෂිකාවක් කියන ලූරා කියලා. ඇයි ඉදිරිපත් කළ ප්‍රකාශය කියන මේ රජය අපි හැමතිස්සෙම හිතනවා මේව පාලනය කරන රජය කියලා. හැබැයි රජයට වඩා මහා පරිමාණ සමාගම් ආයතන ප්‍රධානී ආයතනවල ඉන්න ප්‍රධාන විධායක නිලධාරීන් ඒගොල්ල පාවිච්චි කරන දොරටුපාලක ක්‍රියාවලිය නිසා බොහෝ විට භාෂණ හා ප්‍රකාශනයේ නිදහස සීමා වෙනවා. ඒක අපි හැමතිස්සෙම රජයේ දිහා බලන් ඉන්නවා. රජය
යම් වැරදි කරනවා තමයි රජයේ යම් විදිහකට නිදහස් සීමා කරනවා එයාගේ පාලන දිව්වේ යම් අවශ්‍යතාව වෙනුවෙන්. හැබැයි පෞද්ගලික අංශ සමාගම් ඒගොල්ලෝ ඊට වඩා විශාල ප්‍රමාණයක් අපිට ඒවා සමහරට අහු වෙන්නේ නැහැ. රාජ්‍යීකරණයම අපිට පේනවා. ඒ නිසා අපිට ඒකෙන් සාකච්ඡා ගොඩනගන්න පුළුවන්. බලධරය ප්‍රවෘත්තියක් කපුව ගමන් ඒකෙන් ලොකු සංවාදයක් සමාජයේ මතුවෙනවා. හැබැයි සමාගමක ප්‍රවෘත්ති සීමා කිරීමක් හෝ සමාගමක් යම් කිසි ප්‍රවෘත්තියක් පාලනය කිරීමට ගන්න උත්සාහයක් හෝ එවැනි දෙයකදී කිසිම ආකාරයක ඒ පිළිබඳ සාකච්ඡාවක් මතුවෙන්නේ නැහැ. ඒක ඇතුලේ ස්වයං වාරණ ක්‍රියාවලියක් ඇතුළේම ගිලී යන නිසා. ඒත් මේක අපිට තියෙන්නේ ඇත්තටම මේක අවබෝධ කරගන්න. මිනිස්සුන්ගේ තියෙන්න ඕන යම් විදිහකට දේශපාලන සාක්ෂරතාව, එහෙම නැත්නම් අපි කියන මාධ්‍ය සාක්ෂරතාව, ඒ වගේ දේවල් ඇසුරෙන් තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් බොහෝ විට මේ වර්තමාන සමාජ බැලුවම පේනවානේ මිනිස්සු තොරතුරු ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය වෙත වැඩි වශයෙන් ප්‍රවේශ වෙනවා. ඒක සමාජ මාධ්‍ය වල තියෙන සියලු දේවල් ප්‍රවෘත්ති හැටියට එයා බාර ගන්නවා. අපි දන්නවා ඒවා යම් කිසි විදිහක නිර්මාණය කරපු තැන් වලින් ආපු විවිධ විදිහට ව්‍යාජ ලෙස සකස් කරපු ප්‍රවෘත්ති දුස්තොරතුරු ව්‍යාජ ප්‍රවෘත්ති නේද ෆේක් නිවුස් කියලා ඔය සංකල්පගත කරලා තියෙන ඒ වගේ දේවල් වලින් ආපු දේවල් කියන. හැබැයි බලන කෙනාට තේන්නේ මේක නෑ මේ ප්‍රවෘත්තිය හරි කියලා. ඒතකොට ඒ වගේ මේකෙදි රාජ්‍ය පැත්තෙන් යම් කිසි මැදිහත් වීමක් කරනවා කියන්නේ නියාමන ක්‍රියාවලියකට ලක් කරන එක. දැන් නියාමන ක්‍රියාවලියකට ලක් කරනකොට සමහර නියාමනයේ වාරණය හැටියට වටහා ගන්න පුළුවන්. හරි. නියාමන ක්‍රියාවලිය කියන්නේ සමහර ආචාර ධර්ම දාන්න පුළුවන් මාර්ගෝදේ සංග්‍රහ ගේන්න පුළුවන්. ඒ අනුව ඒවා කඩ කරොත් මෙන්න මේ වගේ දඩුවම් තියනවා කියන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ඒක නියාමනය කියන එක ටිකක් නරකයි කියන අදහසත් ඇවිල්ලා තියෙන එක වාරණයට සමාන කරලා. හැබැයි නියාමනයකින් තොරව මේ කිසිම සමාජයක් පවත්වාගෙන යන්න බෑ. ඔක්කොම අදහස් ප්‍රකාශ කරන ඉඩ දුන්නොත් හැමෝම අදහස් ප්‍රකාශ කිරීම තුළින් යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය කරනවා නේද? අපි දැන් පාරේ වාහන යන දෙපැත්ත බෙදලා නීතියෙන් දාලා තියෙනවානේ නේද? මේ පැත්තෙන් දකුණෙන් යන්න ඕනේ, මේ විදිය අනික කණ්ඩායම මේ පැත්තෙන් යන්න ඕනේ කියලා. ඒ සීමාව නිසා නේ නැත්නම් දකුණෙන් එන වාහනේට මේ වටරවුමකට ඉඩ දෙන්න ඕනේ කියන එක මත තමයි අපි සියල්ල තීන්දුව කරන්නේ. මේ නියාමනේ නොතිබිච්ච ගමන්ම සමාජයේ බිඳ වැටෙනවා. ඒකට ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන අතර එහෙම නියාමන ක්‍රියාවලියක් තියාගන්න අතරම යම් විදිහකට මිනිස්සු අතර තියෙන දැනුවත්භාවය මේ පිළිබඳ තියෙන දැනුවත්භාවය වර්ධනය කිරීමේ ක්‍රමෝපායන්ගෙන් තමයි යම් කිසි විදිහකට සමාජයට මේ කාරණේ පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඇත්තට මේක අපි ගත්තොත් මූලික වශයෙන් ගත්තොත් මේක අධ්‍යාපනික කාර්යයක්. හරි මේ දේවල් දිහා තුලනාත්මකව බලන්න. හරි රටවල් දිහා තුලනාත්මකව බලන්න. දැන් අපි ජනප්‍රිය විදිහට කියනවා නේ ලිබියාවේ හිටිය නායකයා ගඩාෆි ඔහු ඒකාධිපතියෙක් ඔහු ඉවත් කරන්න ඕනේ කියලා සමාජ මතයක් ගොඩනගනවා. ඔහු සමාජ මතය ගොඩනගලා ඔහු ඉවත් කරනවා යම්කිසි මහජන කැළඹීමක් ඇති කරලා අවසානයේ දැන් ලිබියාව තිබ්බ තැනක තවත් නැහැ. හරි කලින් මධ්‍ය අදහස් ප්‍රකාශනයේ තිබුණු සීමිත නිදහසවත් ඔවුන්ට අද නැහැ. ඒ රටවල්. ඉතින් මේ වගේ අපිට රටවල් ගණනාවක් දක්වන්න පුළුවන්. ඒත් මේක යම්කිසි විදිහකට මේ ගොඩනගන ලද මම අර කලින් කිව්වා වගේ උත්නගන ලද පොඩි විද්‍යාමය තත්ත්වයක්. ඉතින් අපි ඒකේ වහල් වගේ අපි ඒකේ ඉන්නවට වඩා ඇත්තටම ඒක අධ්‍යයනය තුලින් තමයි යම්කිසි විදිහකට මේකේ ක්‍රමවේදයන් වෙනස් කරගෙන මේ කියන සැබෑ තත්ත්වයන් මොනවද කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒකදී ප්‍රොෆෙසියාගේ කාර්යභාරයකුත් තියෙනවා. මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කර බැලීම යම්කිසි රාජ්‍ය මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ නියාමන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සහ එහෙම නැත්නම් යම්කිසි දෙයකට ඒ අදාළ සමාගම් වලට හෝ ජනමාධ්‍ය කරුවන්ට යම්කිසි විදිහේ ස්වයං නියාමන ක්‍රමයකට යාමට ඉඩ සලසා ලබා දීම. එහෙම නැතුව මේ ලෝකේ තනි මතයකට තනි සමාගම් කීපයක් පාලනය කරන අදහස් කීපයකට අපි නතු වෙනවා. ඒ තනි සමාගම් කීපේ පාලනය කරන අදහස් වලට අපි කියනවා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් කියලා. ඒ තනි සමාගම් පහක් හෝ හයක් අතර මුළු ලෝකෙම අදහස් ප්‍රකාශ කිරීම තමන්ට නතු කරගෙන තියෙන ස්වභාවයක තමයි පේන්නේ. අපි රට ගත්තත් අපිට එහෙම තමයි අවසානයේ දකින්නේ ප්‍රධාන බලවත් සමාගම් කීපයක් එකිනෙකා අතර ව්‍යාපාරික තරඟකාරීත්වයේ මත අපේ මහජන දේපලක් වෙන පොදු සංඛ්‍යාත පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික බලයට අවශ්‍ය අදහස් ප්‍රකාශනය නිර්මාණය කරමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පිළිබඳ අධ්‍යාපනික ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ කියලා මට හිතෙනවා. හොඳයි කතිකාචාර්යතුමනි. එසේනම් ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස් කියන මාතෘකාව සම්බන්ධව දෙහෝරාවකට ආසන්න වේලාවක් ඔබත් සමග මේ කතා කරා.
ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවබෝධයක් නොලබපු පුද්ගලයෙක් නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන එක පිළිබඳව යම් ආකාරයක ප්‍රාමාණික දැනුමක් නොතිබූ පුද්ගලයෙක් නම් ඔබට මේ වැඩසටහන හරහා විචාරකයේ කවේ වැඩසටහන හරහා ඔබට මේ පිළිබඳව දැනුම්පත් වෙන්න මේක මහබුතෝ දෙන්නක් වෙන්නට ඇතයි කියා අප සිතනවා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ කියලා කියන්නේ හැම වෙලේම මේ වගේ යම් ආකාරයක සමාජීය පුද්ගලයා දැනුවත් විය යුතුයයි කියන හැකින කාලෝචිත මාතෘකා වඩාත් ප්‍රායෝගික මාතෘකා ඔබ හමුව ඉදගෙන වඩාත් සංවාදශීලීව කතා කරන්නට පෙළඹෙන ප්‍රජා මාධ්‍යයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද දවසේ මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියන මාතෘකාව සම්බන්ධව අපි කියන හැර දක්වන්නට ගත් කාල වේලාව මෙතනින් නිමාවකට පත් වෙනවා. ඉතින් අද දවසේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ දැනුමින් දායකත්වයේ දුන්න සම්පත් දායකත්වයක් දැක්වුව පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා මෙතන. වඩාත් කාලෝචිත පිළිතුරු වඩාත් ප්‍රාමාණික පිළිතුරු ලබා දීමක් කළා. බෙහෙවින්ම ස්තුතියි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැතිතුමනි ඔබතුමාට අද දවසේ වැඩසටහනට සහසම්බන්ධ වීම සම්බන්ධව ඒ වගේම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මැතිතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ වැඩසටහනත් සමග සම්බන්ධ වෙලා සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධ. ඒ වගේම තමයි මහේතවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ කතිකාචාර්යතුමිය කුමේෂ් ප්‍රභාෂණී ගමගේ මහත්මිය ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. තමන්ගේ වටිනා කාලය කැප කරමින් අපිත් සමග මේ දිහෝරාව ගත කරන්නට ආවා. ඉතින් මේ වැඩසටහන කියලා කියන්නේ යම් තාක් දුරකට සරලව නිර්මාණය වෙච්ච වැඩසටහනක් නෙවෙයි. සරලව සංවිධානය වෙච්ච වැඩසටහනක් නෙවෙයි. මේක පුරාවටම තමන්ගේ දායකත්වයේ ලබා දීපු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ වැඩසටහන නිෂ්පාදනය හා සම්බන්ධව කැම්පස් රේඩියෝවේ වර්තමාන කළමනාකාරතුමා දෙනුවන් චාමර ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ වටිනා කාලය කැප කරමින් මේ හා සම්බන්ධ වෙලා වැඩ කළාට. ඒ වගේම පූජා පියුම්මාලි, ඒ වගේම කම්බීෂා කිත්මිනි කුරුප්පු කියන ජේෂ්ඨ විද්‍යාර්ථීන්ට මගේ ප්‍රණාමය පුද කරනවා. මොකද මේ වගේ වැඩසටහන් සම්බන්ධව නියාමනය කිරීමක් කළා, පාලනය කිරීමක් කළා, වැරදිව දිශාගත කිරීමකට අවශ්‍යයි. ඒ වගේම තමයි කවිෂා විදානගමගේ හසිනි රුහුණිමා සහ තරුෂි ප්‍රනාන්දු කියන වැඩසටහන් නිෂ්පාදන මණ්ඩලයට මම මෙතනින්දී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ තාක් දුරකට වැඩසටහන සාර්ථක කරගෙන ඔබගේ මහත් කර්තව්‍යයක් ලබා දුන්නා. ඉතින් කැම්පස් රේඩියෝවේ විචාර අධ්‍යයන කවේ වැඩසටහන අද දවසේ මේකකින් නිමාවටපත් වෙනවා. තවදුරටත් තව දවසකදී අපි හමු වෙමු මේ වගේ කාලෝචිත මාතෘකාවක් වඩාත් ප්‍රායෝගික සංනිවේදන සන්දර්භයක් සාකච්ඡා කරන්න. අද වැඩසටහන සමගින් මම විශ්වසේනාධීර හමු වෙමු තවත් වැඩසටහනකදී. ඔබ සැමට සුබ රාත්‍රියක්.